මහජන සේවය පිණිසයි. අද දවසේදී ඔබව මේ කරුණු ඔස්සේ දැනුවත් කරන්නට අපත් සමග එකතු වෙනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා. අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. මුලින්ම වැඩසටහන ආරම්භයේදී සඳහන් කරා වගේම අපේ රටේ කොවිඩ් ව්‍යාප්තිය ගැන වගේම ලෝකයේ මේ වන විට කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව ඔබව දැනුවත් කළ යුතු අංශ පිළිබඳව කතා බහ කරන්නටත් අපි අද දවසේදී ඉඩකඩ වෙන් කර ගන්නට සූදානමින් සිටිනවා. විශේෂයෙන්ම මේ දවස්වල අපේ රටේ කොවිඩ් ව්‍යාප්තිය ගැන කතා කරද්දී එංගලන්තයෙන් වාර්තා වන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ගැනත් මුළු ලෝකයේම අවධානයට කතා බහට ලක් වෙලා තිබෙනවා. ඉතින් මේ තත්ත්වය අපේ රටට බලපාන්නේ කොහොමද කියන කාරණාවත් අපි ඔබට කියන්නට පැහැදිලි කරන්න සූදානමින් සිටිනවා. මුලින්ම සූදානම් වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගෙන් විමසන්නට. මම මුලින් සඳහන් කර ආකාරයට වෛද්‍යතුමනි දැන් මේ එංගලන්තයෙන් වාර්තා වන නව කොරෝනා වෛරස් ප්‍රභේදය ගැන තමයි මේ දවස්වල විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ වැඩි අවධානයකට ලක් වෙලා තිබෙන්නේ. ජාත්‍යන්තරයේ වැඩි අවධානයකට ලක්වීම නිසා වෙන්න අපිත් ලංකාවත් රටක් විදිහට මේ ගැන අවධානය යොමු කිරීම මේ වකවානුවේ වැදගත්. සෞඛ්‍ය බලධාරීන් කියන්නේ මේ කොරෝනා වෛරසය නිතර විකෘති තත්වයන්ට ලක්වන වෛරසයක් කියලා. අපි මුලින්ම විග්‍රහ කරමු, පැහැදිලි කරමු. ඇයි මෙහෙම වෙන්නේ? මේ කොරෝනා වෛරසය ඇයි මේ විදිහට නිතර විකෘති තත්වයකට ලක් වෙන්නේ? චවික මුලින්ම ස්තුතිවන්ත වෙනවා සරණවාහිනී ආයතනයේ ඔබ ඇතුළු අද දවසේ මේ වගේ කාලීන මාතෘකාවක් අරගෙන ජනතාව තවදුරටත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඔබ අහ ප්‍රශ්නට එන්න ඉස්සෙල්ලා මම මූලික ප්‍රවේශයක් ගත්තොත් එහෙම මේ කොවිඩ් ආරම්භ වෙච්ච අවස්ථාවේ ඉඳන් අපි දිගටම කියපු කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි අපිට රටක් විදිහට මේ තත්ත්වය පාලනය කිරීමේදී අමතක නොකළ යුතු කාරණා දෙකක්. පළවෙනි කාරණේ තමයි මේක ගෝලීය වසංගතයක් කියන එක අමතක කරලා දාලා අපිට ඉස්සරහට යන්න බෑ. දෙවෙනි එක තමයි මේක මහජන සෞඛ්‍ය උග්‍ර ගැටලුවක්, මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් කියන එක අමතක කරලා දාලා අපිට ඉස්සරහට යන්න බෑ. ඒතර මේක අමතක වෙච්ච හැම වෙලේම අපි රටක් විදිහට ආපස්සට තමයි යන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි සියලු දෙනා මතක තබා ගත යුතු කාරණයක් තමයි ගෝලීය වසංගතයක් පළවෙනි කාරණය, දෙවෙනි කාරණේ මේක මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒතර ඒ කාරණාත් එක්ක ඔබ අහ ප්‍රශ්නට ආවොත් එහෙම දැන් මේ ජාත්‍යන්තරය තුළ සිදුවෙන දේවල් අපි අධ්‍යයනය කළ යුත්තේ අපේ රටට කොයි විදිහට දේව ආදේශ කරගත යුත්තේ කියන එක දැන් ඔබට පැහැදිලි වෙන්න ඕන. මොකද මේක ගෝලීය වසංගතයක් නිසා. ඒතර විශේෂයෙන්ම මේ එංගලන්තය තුළ මතුවලා තියෙන තත්ත්වය අපි ජාත්‍යන්තර මාධ්‍ය හරහා මේ වාර්තාකරණයත් එක්ක අපෙත් විශේෂ අවධානය සම්බන්ධයෙන් යොමු වෙලා තියෙනවා. ජනතාව කතා කරනවා, ජනමාධ්‍ය කතා කරනවා, බලධාරීන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. ඒක හොඳයි. එතකොට අපි හැබැයි අමතක නොකළ යුතු කාරණේ තමයි දැන් මේ ජාත්‍යන්තරයේ මෙහෙම කතා කළාට අපේ රට තුලත් මෙහෙම අලුත් වෛරස් ප්‍රභේදයක් පිළිබඳව අපි කතා කළානේ ඔක්තෝබර් මාසයේ මුල. විශේෂයෙන් මේ මිනුවන්ගොඩ සහ ඊට පස්සේ පෑලියගොඩ පොකුර තුල රෝග ව්‍යාප්තියත් එක්ක ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ කරපු පරීක්ෂණ හරහා සහතික වුණ කාරණේ තමයි එතරම් දවසක් එතෙක් අපේ තිබිච්ච වෛරසයට වඩා අලුත් වෛරස් ප්‍රභේදයක් මතුවීම හරහානේ මේ ශීඝ්‍ර ව්‍යාප්තිය අපිට මේ පහුගිය දෙවෙනි රැල්ල තුල මෙතරම් ශීඝ්‍ර ව්‍යාප්තියක් දැන් සමස්ත රෝගීන් ගන්න 40000 ඉක්මවා ගිහිලා තියෙන්නේ. මාස 7-8ටම අපි පළවෙනි අවස්ථාවේදී වාර්තා වෙච්ච රෝගීන් 3000 නැත්නම් 4000 දැන් 10 ගුණයකින් වැඩි වෙලානේ මේ මාස දෙක තුන ඇතුළත. එහෙම වැඩි වෙන්න ප්‍රධාන හේතුව උනේ ඒ අලුතෙන් ආපු වෛරස් ප්‍රභේදය. ඒතර මේක තැන කොහෙද කියලා අදාළ වෙන්නේ නැහැ චාවික. සාමාන්‍යයෙන් දැන් ඔබතුමා කියන විදිහට ලංකාව ඇතුළේ තියෙන වෛරසයත් මේ වගේ විකෘති වලට අනිවාර්යයෙන්ම මේ වෛරස් රෝග දැන් මේ කොවිඩ් වලට විතරක් නෙමෙයි මේක අපිට සමහරවිට මේ කොවිඩ් ගැන අපි අලුතෙන් ඉගෙන ගන්න හින්දා කොවිඩ් වලට ආදාළව අපි විශේෂයෙන් කතා කරනවා තමයි. නමුත් සාමාන්‍ය වෛරස් රෝග වල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි බොහෝ වෛරස් රෝග වල මේ විකෘති වලට භාජනය වෙමින් වෛරසය වෙනස් වෙමින් පරිසරයට හැඩගැසෙමින් තමයි වෛරසය ඉස්සරහට යන්නේ. හැමතිස්සෙම වෛරසය දැන් මේ සටනක් නියන්නේ. වෛරසය සහ සමාජය අතර. එතකොට එතෙන්දී වෛරසය උත්සාහ කරනවා Taman ජයග්‍රහණය කරන්න. ඒතර ජයග්‍රහණය කිරීම සඳහා ස්වභාවිකව වෛරසය තුළ ඇතිවෙන මේ යම් තත්ත්වයන් තමයි එහෙම නැත්නම් වෙනස් වීම තමයි මේ මියුටේෂන්ස් විදිහට අපි හඳුන්වන්නේ. ඒතකොට දැන් මේ ජාත්‍යන්තර තුළ අද කතා බහට ලක් වෙමින් තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. ඒතකොට ඒකින්ද තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පහුගිය සතියේ කිව්වේ මේක අනවශ්‍ය කලබලයක් ඇති කරගත යුතු තත්ත්වයක් නෙමෙයි. නමුත් වෛරස් රෝගවලදී මතුවිය හැකි සාමාන්‍ය තත්ත්වයක්. ඒතකොට ඒක දැන් අපේ රට තුළට දැන් මේක ගෙන්න ගන්න එක වළක්වන්න අපි ලොකු ක්‍රියාමාර්ග අරන් තියෙනවනේ. ඒක හොඳයි. ඒකට අපි උපරිමයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. නමුත් මේ අලුතෙන් ඇති වෙලා තියෙන තත්ත්වයේදී හරි අමාරුයි එක රටක් විදියට බේරිලා ඉන්න. මොකද මේ දැක්කම අපි දැක්කපු දේ තමයි
එංගලන්තයෙන් මේක වාර්තා වෙලා දවස් දෙකක් යනකොට ඕස්ට්‍රේලියාවේ වාර්තා වුණානේ කොච්චර දුර ප්‍රමාණයක් තියෙනවද කොච්චර ජියෝග්‍රැෆිකලි ගත්තාම භූගෝලීය වශයෙන් කොච්චර වෙනස් කලාප දෙකක්ද කියලාත් අපි දන්නවනේ. ඒතකොට දැනටත් ඒතකොට ආසියාව, අප්‍රිකාව, මැද පෙරදිග ඊගාවට යුරෝපය මේ හැමතැනටම ව්‍යාප්ත වෙලා ඉවරනේ මේ දවස්. ඒතකොට දැන් ඊගාට එක වෛරස් ප්‍රභේදයක් විතරක් නෙමෙයි. දැන් දකුණු අප්‍රිකාවෙන් අපි අලුත්ම වෛරස් ප්‍රභේදයක් කතා කළා. ඒක වාර්තා කළ දවස් දෙකක් ඇතුළත ඒක එංගලන්තයෙන් ආයි වාර්තා වුණා. ඒතකොට මේක එකට එකක් සම්බන්ධ විදිහට කොතරම් ප්‍රබල ලෙස ව්‍යාප්ත වෙනවද කියලා පැහැදිලි. දැනට විද්‍යාඥයෝ කියලා තියෙන විදිහට දැන් මුලින් එංගලන්තයෙන් හම්බෙච්ච ප්‍රභේදය කලින් තිබුණු ප්‍රභේදයට වඩා 70%ක ප්‍රබලතාවයෙන් වැඩි, ඊට වඩා 70%කට වැඩි. ඒ වගේම මේ වෙනකොට එංගලන්තය තුල දෛනිකව වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙමින් තියෙනවා. ඒතකොට දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක බොහෝ ලෝකයේ රටවල් නැවත වටයකින් අර සංචරණ සීමා දැඩි කිරීම සහ මේ වෛරසයේ තමන්ට වෙන බලපෑම අවම කිරීම සම්බන්ධව අවධානය යොමු කරමින් ඉන්නවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපේ රට ඇතුලේ දැන් මොකද මේ වෙනකොටත් රටවල් 15කට ආසන්න ප්‍රමාණයකට ව්‍යාප්ත වෙලා ඉවරයි. ඒතර ඒ දැන් අපි එංගලන්තයේ සංචාරණ සීමා පනවලා තියෙනවා. නමුත් අපි දන්නවා සිංගප්පූරුවෙත් පොසිටිව් වෙලා තියෙනවා. ඊශ්‍රායලයේ ලෙබනනේ වගේ රටවල් පොසිටිව් වෙලා තියෙනවා. දකුණු අප්‍රිකාවේ වගේ රටවල් ගණනාවක. ඒ නිසා අපිට හරි අමාරුයි මේ රටක් විදිහට මේක සදාකල් මේ විදිහට මෙහෙම අල්ලගෙන ඉන්න බෑ. අනිත් පැත්තෙන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි චවිකා දැන් මේ වෛරස් රෝගේ තත්ත්වයේදී අපි කොතරම් අපි සමත් වුණත් එංගලන්තයෙන් එන එක අපිට නවත්ත ගන්න අපේ රට ඇතුලේ නැවත මේ තියෙන දැන් තියෙන වෛරසය ආය විකෘතියට ලක් වීම පාලනය කරගන්න එහෙම නැත්නම් ඒක අපේ පාලනය තුළ තියෙන දෙයක් නෙමෙයිනේ. ඒක ඕනම වෙලාවක විය හැකි දෙයක්. ඒ හරහා නැවත වටේකින් රෝගේ දරුණු ලෙස ව්‍යාප්ත වීම දැන්ටත් යම් දරුණු මට්ටමකින් ව්‍යාප්ත වෙනවා. ඒක තව දරුණු වෙන්න තියෙන ඉඩකඩ අපිට කොහෙත්ම බෑ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය වෛරස් රෝගවල. ඒක තමයි විශේෂයෙන්ම අපි මේ පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන. අපේ රට තුළට එන එක වළක්වන්න කටයුතු කරන්න ඕන. ඒ සම්බන්ධයෙන් උපරිමයෙන් කැප වෙන්න ඕන. සංචරණ සීමා සම විශේෂ නගර අතර සංචරණ සම්බන්ධයෙන් ලෝකයේ තුල බලවත් සංවාදයක් මේ වෙනකොට ඇති වෙමින් තියෙනවා. දැන් නගර අතර එක නගරයක රෝගී ව්‍යාප්ත වෙනකොට ඒ නගරයෙන් අවදානම වැඩි තැන ඉඳන් අවදානම අඩු තැනට මේක යන්නේ. එතකොට නගර අතර සංචාර සීමාව අද ලෝකයේම පිළිගත් ක්‍රමවේදයක් බවට පත් වෙලා තියෙනවා මේ රෝග ව්‍යාප්තිය පාලනය කරගන්න. එතකොට ඒවා සම්බන්ධයෙන් අවධානය යොමු කරලා කටයුතු කරන්න ඕන. නමුත් මතක තියාගත යුතු කාරණේ තමයි මේක අදහෙට ඉවර වෙන ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට ඒකත් අපි ඔළුවේ තියාගෙන අපි තීරණ ගන්න ඕන රටක් විදිහට නව සාමාන්‍යකරණයත් එක්ක ඉස්සරහට යන්න. ඒ වගේම මේ විකෘති සහ මේ අලුත් ප්‍රභේද බිහිවීමත් එක්ක වෙනදටත් වඩා අර අපි සෞඛ්‍ය පුරුදුත් එක්ක ඉස්සරහට යන එක ගැන තමයි අපි සැලකිලිමත් වෙන්න ඕන. මොකද වෛරස් අලුත් ප්‍රභේද 100ක් ආවා. එකම ලෙඩේනේ අපිට හැදෙන්නේ. ඒතකොට මේ ලෙඩෙන් බේරෙන්න මේ මොහොතේ තියෙන හොඳම විදිය. දැන් එන්නත ගැන අපි ඉස්සරහට කතා කරමු. නමුත් මේ මොහොතේ තියෙන හොඳම විදිය මූලික සෞඛ්‍ය පුරුදුත් එක්ක ගත කරන එක. අපි අත්සෝදාන්න හරියට ඉගෙනගෙන තියෙනවා නම් ඒක ප්‍රැක්ටිස් කරනවා නම්, ඊගාට මුවාවරණය හරියට පාවිච්චි කරනවා නම්, මීටරේ දුර තියාගෙන ඉන්නවා නම්, මුහුණ නහයකට අල්ලන්නේ නැත්නම් අපි අවදානම් කණ්ඩායම් ටික අපි රැක ගන්නවා නම්, අනවශ්‍ය ගමන් බිමන් එළෙදෙනකින් වැළකෙනවා නම් මේ ටික අපි ප්‍රැක්ටිස් කරනවා නම් අපිට වෛරස් ප්‍රභේද 100ක් අලුතෙන් ආවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට මේක මේ විදිහට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ සමාජයේ කොටසක් ඉන්නවා කොච්චර කිව්වා. දැන් පහුගිය සතියන්තවල තත්ත්වය බලන්නකෝ රට වස්නාහිර පළාතෙන් පිටතට අවදානම් ගිය විදිය ගැන අපි දැක්කනේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේක ගැන නැවත මෙහෙම කතා කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. රටක් විදිහට අපි කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. කොටසක් ඒකට අවනත වෙලා කටයුතු කරනකොට කොටසක් ඒකට අවනත වෙන්නේ නැතුව. මොකද එක්කෙනෙක් ඇති සමස්ත රටක්ම විනාශ කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ මොහොතේදී අපි කියන්නේ මේ වෛරස් ප්‍රභේදය ගැන කතා කිරීම හොඳයි. ඒකට වළක්වා ගන්න අපි ගත යුතු ක්‍රියාමාර්ග හොඳයි. ඒ සම්බන්ධයෙන් කතා බහ කිරීම. නමුත් ඊට වඩා වැදගත් වෙනවා මූලික සෞඛ්‍ය හුරුපුරුදුත් එක්ක ගත කරන විදිය ගැන කතා කරන එක. එතකොට අපිට වෛරස් ප්‍රභේද කොතරම් ආවත් ගැටලුවක් වෙන්නේ නැහැ රටක් විදිහට ඉස්සරහට යන්න. ඒ වගේම තමයි වෛද්‍යතුමනි මේ නව වෛරස් ප්‍රභේදයේ ක්‍රියාකාරීත්වය සහ එහි බලපෑම මොන වගේද? රෝගීන්ට මොන වගේ බලපෑමක්ද? ඒක ඊටාම හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ මම අවසානයේදී ඒක කතා කරන්න හිටියේ. දැනට හොයාගෙන තියෙන විදිහට මේ අලුත් වෛරස් ප්‍රභේද ඇත්තටම දෙක තුනක් ගැන දැන් කතා කරනවානේ. දකුණු අප්‍රිකාවෙන් ආපු එකක් ගැන වෙනම කතා කරනවා. නයිජීරියාවේ ආපු එකක් ගැන තව කතා බහක් තියෙනවා. ඒතකොට ඒ සියල්ලම ගත්තාම පොදුවේ තියෙන දේ තමයි නයිජීරියාවේ කියන මේ තත්ත්වයේ තරමක් වෙනස්. නමුත් දකුණු අප්‍රිකානු ප්‍රභේදයේ සහ එංගලන්තයේ ප්‍රභේදයේ තියෙන විශේෂම ලක්ෂණය තමයි ශීඝ්‍ර ව්‍යාප්තිය. වෙනදට වඩා 70%කට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වෙන්න පුළුවන් මුලින් හොයාගත්තා. ඒතකොට දැන් දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය ඊටත් වඩා වේගෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. නයිජීරියන් ප්‍රභේදය ඊට වඩා පහළ මට්ටමක තමයි තියෙන්නේ. නමුත් අර ප්‍රභේද දෙකේම. ඊට දකුණු අප්‍රිකාවේ ප්‍රභේදයේ විශේෂම ලක්ෂණය තමයි තරුණ ජනගහනය තුළ විශේෂම අවුරුදු 10 19 අතර වයස් කාණ්ඩවල ශීඝ්‍ර ව්‍යාප්තිය. ඒක තමයි එංගලන්තයේ දැන් ඉන්දියන් හින්දු පුවත්පත වාර්තා කරලා තිබුණා. විශේෂයෙන්ම ඉන්දියන් සෞඛ්‍ය ලේකම්වරයා විසින් මේ මෑත කාලීනව එංගලන්තයේ තුල අවුරුදු 10 19 කාණ්ඩ කියන්නේ තරුණ ජනගහනය තුල
මේ අය අතර රෝග ව්‍යාප්තිය අසාමාන්‍ය ඉහළ ශීඝ්‍රතාවයෙන් වැඩි වෙමින් තියෙනවා මේ වෛරස් ප්‍රභේදයත් එක්ක. ඒතර ඒක එක පැත්තක්. මේ රෝග ව්‍යාප්තිය පැත්තෙන් ඒතර ඒක තහවුරු වෙලා තියෙනවා. අනිත් පැත්තේ ඒතර අපිට එන ප්‍රශ්නේ තමයි එහෙනම් මේකේ මැරෙන ගානත් වැඩි වේද? සංකුලතා එන ගාන වැඩි වේද? කාටද වැඩියෙන් බලපාන්න පුළුවන්? ඒවා තාම අධ්‍යයන මට්ටමේ තියෙන්නේ. තාම අපිට හරියටම කියන්න බෑ සංකුලතා ගාන මේ අලුත් ප්‍රභේද හරහා වැඩි වේද? මරණ ගාන වැඩි වේද? එහෙම නැත්නම් අර අවදානම් කණ්ඩායම් වල වෙනස්කම් ඇති වේද? ඒවා තාම අධ්‍යයන මට්ටමේ තියෙනවා. නමුත් අපි මතක තබාගත වැදගත් කාරණේ තමයි ස්වභාවිකවම රෝගීන් ගාන වැඩි වුණොත් එහෙම ඊට සාපේක්ෂව මරණ ගාන වැඩි වෙනවා. මරණ අනුපාතයේ වැඩි වීමක් නෙමෙයි. මැරෙන පුද්ගලයෝ ගාන වැඩි වෙනවා රෝගීන් ගාන වැඩි වෙනකොට. ඒ නිසා මේ தත්ත්වය අපි විශේෂයෙන් අවබෝධ කරගන්න. ඒ වගේම දැන් මේ අලුත් වෛරස් ප්‍රභේදවල විශේෂම ලක්ෂණයක් තමයි විශේෂයෙන් ප්‍රතිශක්තිය හීන වෙච්ච අයට ප්‍රතිශක්ති ඌනතා පවතින අයට ඊටාම බරපතල ලෙස මේ தත්ත්වයේ ව්‍යාප්තිය සිද්ධ වෙන්න පුළුවන් කියන එක දැන් ලෝකෙ ඔප්පු වෙමින් තියෙනවා. ඒ නිසා මේ මොහොතේදී අපිට ප්‍රධානම තව වැදගත් දෙයක් තමයි අපි මේ දක්වා කියලා දීලා තියෙන ජනතාවට ප්‍රතිශක්තිය වැඩි කරන ක්‍රියාමාර්ග තමන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න ගත හැකි ක්‍රියාමාර්ගවලට නිරත වෙන්න අපි බොහොම සරලව කිව්වොත් එහෙම නිින්ද විවේකයේ අත්‍යවශ්‍යයි මේ මොහොතේදී. ඊගාවට ජලය වැඩියෙන් පානය කරන්න කිව්වා. උදෑසන දහවල් කාලේ අවුවට යම් කාලයක් නිරාවරණය වෙන එකේ වැදගත්කම ගැන කිව්වා. දේශීය පාරම්පරික ස්වභාවික ආහාර රටාවකට යොමු වෙන්න එතනින් ඛනිජ ලවණ විටමින් සහ අපිට ලැබෙන ඒ ආහාර හරහා අපිට ලැබෙන ප්‍රතිශක්තිය ගැන අපි කතා කරලා තිනවා. වැළැක්විය යුතු දේවල් අපි ගැන කතා කළා. ක්ෂණික කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර වලින් වැළකෙන්න කිව්වා. අපේ ප්‍රතිශක්ති කරන පද්ධතිය තමයි ඍජු ලෙස පහර දෙන්නේ කෘත්‍රිම ආහාර වලින්. ඊගාවට මත්පැන් මද්යසාර ගැන අපි දිගටම කතා කරලා තිබුණා. ඒකේ අහිතකර බලපෑම් ගැන ප්‍රතිශක්තියට. ඒතර මේ වැළැක්විය යුතු දේවල් සහ අපි ක්‍රියාත්මක විය යුතු දේවල් මේ අවසානයේ මේ සියල්ල හරහා අපි මේ අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියත් එක්ක මේ සටන කරන්නේ මේ වෛරසය. එතකොට අපි ප්‍රතිශක්ති කරන පද්ධතිය අපේ රැක ගන්න, ප්‍රතිශක්තිය දියුණු කර ගන්න පුළුවන් වුණොත් මේ වෛරසය අපිට අභියෝගයක් නෙමෙයි. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ අලුතෙන් ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක අපිට විශේෂයෙන්ම අපිට අභියෝගයක් තියෙනවා. අපේ විශේෂයෙන් මේ ප්‍රතිශක්ති හීන වෙලා තියෙන ජනතාව රැක ගන්නවා වගේ මේ එදිනෙදා සාමාන්‍ය ජනතාවගේ ප්‍රතිශක්තිය වැඩි කරන ක්‍රියාමාර්ග වලට ගමන් කළා රෝගයට ඔරොත්තු දෙන විදිහට මුහුණ දෙන්න. මං හිතන්නේ දැන් මේ දේවල් ඉදිරියට අපිට තවදුරටත් මොන වගේද වෙනස්කම් වෙන්නේ කියන කාරණාව අපිට දැනගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි දැන් වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගෙන් මම විමසන්න සූදානම් වෙන්නේ. දැන් මාස 9කට විතර පස්සේ තමයි අපේ රටට මේ විදිහට විදේශ සංචාරකයන් කණ්ඩායමක් ලංකාවට ආවේ. විශේෂයෙන්ම උපුල් රෝහණ මහත්මයා සඳහන් කළ විදිහට අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීමත් අපිට අභියෝගයක් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසාවෙන් අපි ඒ වෙනුවෙනුත් සුබවාදී මුහුණුවරකින් බලලා මේ දේවල් වලට අත දීමත් අත්‍යවශ්‍ය කාරණාවක්. දැන් ලංකාවට පැමිණෙන දැන් මේ වගේ සංචාරකයන් ලංකාවට පැමිණීමේදී දැන් ඔබතුමන්ලගේ පැත්තෙන් හිතන විදිහට මොන වගේ දේවල් මොන වගේ වෙනස්කම් වෙන්න ඕන කියලාද හිතන්නේ දැන් පසුගිය වකවානු වල අපිට විඳින්නට සිදු වුණු පාඩම් එක්ක බලද්දී? මම හිතන්නේ මේ අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන මේ කාරණේදී. මොකද අපි ප්‍රධානම සංකල්පමය වෙනසක් මෙතෙන්දී ඇති කරලා තියෙනවා මේ අලුත් නියම ව්‍යාපෘතිය තුළ. ඒ තමයි අර බබල් සිස්ටම් එකක් කියන්නේ එක බුබුලක් විදියට තමයි අපි ගෙනියන්නේ. මොකද මේ චවික අපි මතක තියාගන්න ඕන කාරණේ තමයි අපි කොවිඩ් ගැන කතා කරනකොට ලෝකේ බොහෝ රටවල් අර මේ තියෙන අවදානම ශුන්‍ය කළා නෙමෙයිනේ වැඩ කරන්නේ. සීරෝ රිස්ක් එකක් අරගෙන වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම වැඩ කරන්න බෑ. මොකද ඇත්තටම අවදානම ශුන්‍ය කළා වැඩ කරන්න ගිය තැන්වලදී අපිට රටක් විතර ඉස්සරහට යන්න බෑනේ. හැම තැනදීම අපිට කරන්න වෙන්නේ අවදානම අවම කරගෙන තමයි වැඩ කරන්න වෙන්නේ. නව සාමාන්‍යකරණයත් එක්ක රට ඉස්සරහට යනවා කියන්නේ ඒකනේ. මොකද අපිට මේ 2020 අවුරුද්දේ අපිට කරගන්න බැරි වෙච්ච වැඩ ගොඩක් තිබුණා. 21 අවුරුද්දට අපිට බලාපොරොත්තු තියෙනවා, අපිට සිහින තියෙනවා, අපිට අදිෂ්ඨාන තියෙනවා, අපිට සැලසුම් තියෙනවා. ඒ සේරම හොඳ තැනකට ගෙනියන්නනේ අපි මේ සේරම කතා බහ කරමින් ඉන්නේ, සැලසුම් කරමින් ඉන්නේ. ඒ නිසා මේකත් ඒ සැලැස්ම කොටසක්. ඒ නිසා විශේෂයෙන්ම දැන් අපි රට තුළට සංචාරකයන් ගෙනීම එකපාර ගුවන්තොටුපළ ඇරලා ඕන කෙනෙකුට එන්න දුන්නේ නැහනේ. සෞඛ්‍ය මාර්ගෝපදේශය යටතේ නියම ව්‍යාපෘතියක් විදිහට තමයි දැන් මේ වැඩේ කටයුතු යන්නේ. ඒකෙන් අර කලින් තිබිච්ච ඒවට වඩා සංකල්පමය වෙනසක් ඇති කරලා තියෙන්නේ. යම් එක කණ්ඩායමක් විදිහට එක බුබුලක් විදිහට යා බබල් සිස්ටම් එකක් විදිහට තමයි මේ පිරිස් ගෙන්නන්නේ. දැන් මෙතන කණ්ඩායම් 12ක් આવොත් ඒ 12 බබල්ස් 12ක් විතර විදිහට තමයි යන්නේ. වෙන වෙනම යන්නේ. දැන් අපි හිතමු මේ පිරිස මම දන්න තරමින් අවම වශයෙන් දවස් 10ක් 14ක් අතර කාලයක් රට තුල රැඳී සිටීමට නියමිතයි. එතකොට මේ දවස් 10 14 කාලය තුල ඒ අය යම් සංචරණවල නිරත වීමට නියමිතයි. ඒ තැන්වලදීත් ඒ අය අනිත් අය තමගේ ගැටීම අවම වෙන විදිහට තමයි. මම දන්නේ ඒක 0 කරගන්න 100%කින් වළක්ව ගන්න පුළුවන් නම් තමයි හොඳ. නමුත් එහෙම නොවත් අඩුම ගානේ මේ දීලා තියෙන මාර්ගෝපදේශ යටතේ
අවම අවදානමක් අරගෙන අර යා බබල් සිස්ටම් එක ක්‍රියාත්මක. මොකද අපි දැන් LPL එක බලන්නකො අපි ක්‍රිකට් තරඟාවලිය. ඒතර බබල් සිස්ටම් එක අපි සාර්ථක වෙච්ච එක තනන්නේ. එතනින් අවම ප්‍රශ්න තිබුණා යම් මේවා. නමුත් ඒ ප්‍රායෝගික ප්‍රශ්න අපිට ජය ගනිමින් අපි අවසානයේදී සමස්තයක් විදිහට සාර්ථක ලෙස ඒ තරඟාවලිය අපි සිද්ධ කළානේ. ඒතර මේ බබල් සිස්ටම් එක අපිට අදිෂ්ඨානයේ තියෙනවා නම් අපි අධීක්ෂණයේ තියෙනවා නම් කැපවීම තියෙනවා නම් කරන්න පුළුවන් දෙයක්. එතකොට සංචාරකයන් පවා එතකොට අපේ රට ගැන යම් පැහැදීමක් තමයි මේ ක්‍රමවේදයේ විශ්වාසයක් තමයි ඇති වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ ඇති කරලා තියෙන ක්‍රමවේදය එකඟ වෙච්ච ඒ සීමාවන් ඇතුලේ කරන්න. එකඟතාවයන්ට පිටින් ගිහිල්ලා කටයුතු කරන්න යාම හරහා තමයි සමහර අවස්ථාවලදී ප්‍රශ්න ඇති වෙන්නේ. දැන් අපි ඇග්‍රී වෙලා තියෙන්නේ එකඟ වෙලා තියෙන්නේ බබල් සිස්ටම් එකකට යන්න නම් ඒ බබල් සිස්ටම් එක හරියටම ඒක තමයි මම හිතන්නේ එක හැම කණ්ඩායමකට දැන් උපුල්රෝහණ මහත්මයා පැහැදිලි කිව්වේ PHI මහත්තයාගේ අධීක්ෂණය මෙතෙන්ට ලැබෙනවා. ඒකට හමුදාවේ නිලධාරිගේ අධීක්ෂණය ලැබෙනවා. මේ මාර්ගෝපදේශ ක්‍රියාත්මක වෙනවද කියලා කිට්ටුවෙන් ඉඳන් අධීක්ෂණය කරන්න. වැරදෙන තැන් පිළිබඳ අනාගතයේදී අපිට පාඩම් ඉගෙන ගන්න පුළුවන්. මොකද මේ කොවිඩ් අපිට හෙටද අනිද්දාද ඉවර වෙන්නේ කියලා අපි දන්නේ නැහැනේ. ඒතර අපේ රටේ ආර්ථිකය ඉස්සරහට යන්න ඕන, ජන ජීවිතේ නව සාමාන්‍යකරණයත් එක්ක යන්න ඕන, ආර්ථිකය වැටිලා තියෙන තැන් අපි හදාගෙන යන්න ඕනේ. ඒකෙදි ප්‍රධාන එකක් සංචාරක කර්මාන්තේ. ඒ නිසා මේක කවදා හරි අපිට පටන් ගන්න සිද්ධ වෙන දෙයක්. ඒක නියම ව්‍යාපෘතියක් විදිහට ආරම්භ වීම ඉතාම හොඳයි. ඒකට අපිට අත්දැකීම් හරහා අපේ අනාගත සැලසුම් කරගන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මේ අධීක්ෂණය යටතේ සහ එකඟ වෙලා තියෙන ඒ සීමාවන් වපසරයෙන් ඇතුලේ. දැන් මේ ඉදිරි කාලය තුල ආවට පස්සේ මේ කාමරයක් ඇතුලේ බුදියගෙන ඉන්න නෙමෙයි ඉන්නේ. ඒතකොට රටේ තියෙන සමහර තැන් වලට යන්න සිද්ධ වෙනවා. යාලට යනවා නම් යාලේ ඒ සංචාරය කරන අතරතුරේදී මේ මාර්ගෝපදේශ ක්‍රියාත්මක වෙනවද කියලා අපි බලන්න ඕනනේ. දළදා මාලිගාවට යනවා නම් දළදා මාලිගාවට යනකොට ඒතර අනිත් පිරිස සමග ගැටෙන එක අවම කළා. මේ අය එක බබල් එකක් විදියට කොහොමද දළදා මාලිගාවට ගිහිල්ලා එතන ඉඳලා යම් කාල සීමාවක් එළියට එන්නේ. එතෙන්දී අපි දීලා තියෙන බේසික්ස් ටික, ඒ කියන්නේ මූලික සිද්ධාන්ත ටික රැකගෙන කටයුතු කරනවා. මේ සියල්ල නියාමනීය විය යුතුයි. ඒකේ අත්දැකීම් පාදක කරගෙන අපිට මීට තව පුළුල් කරනවද එහෙම නැත්නම් මේ තියෙන එකත් අපි තව අඩු කරනවද මේ නවදානමත් එක්ක කියන තීරණය ගන්න වෙන්නේ නියම ව්‍යාපෘතිය සාර්ථකත්වයේ මත. හොඳයි මම හිතන්නේ අපිට ඒකේ ප්‍රතිඵල බලා ගන්නට පුළුවන් ඉදිරියේදී එතුම සඳහන් කළ විදිහටම ඒ වගේම තමයි දැන් අපි කතා කරන්නට ඕනේ දැන් මේ කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් අවදානම මොන වගේ තැනකද තියෙන කියන කාරණාව දැන් මේ දවස්වල අපිට වාර්තා වන විදිහට තිබුණු ප්‍රමාණයට වඩා සාපේක්ෂව යම් ව්‍යාප්තියේ අඩුවක් කොළඹේ තියෙනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. ඉතින් ඇත්තටම මොකද්ද දැන් කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන තත්ත්වය? මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත රටේම තත්ත්වය අපි ගත්තාම අපිට සමස්ත රටම ගත්තාම රෝගීන් වාර්තා වෙන ප්‍රදේශ ගාන දවස ගානේ පුළුල් වෙමින් තමයි තියෙන්නේ. මම හිතන්නේ මම චූටි වෙලාවක් දෙන්න මම මේකේ ඔබට පෙන්වන්නම් මේ සිතියමක් විදිහට මේ ලංකාව කොහෙටද ගිහිලා තියෙන්නේ කියන කාරණය. මේ අපි ගත්තාම මේක සමීප රූපයක් ගන්න මම පෙන්වන්නම් මේක මට මේක print out එකක් ගන්න බැරි වෙච්ච හින්දා මේ තියෙන්නේ මම හිතන්නේ පේනවා ඇතිනේ. පුළුවන් අපිට පුළුවන්. මේ තියෙන්නේ කාලයත් එක්ක නොවැම්බර් මැද ඉඳන් මේ වෙනකොට මතුවලා තියෙන තත්ත්වය. ඔබට ඉතාම පැහැදිලි මේ රතු කලාප කියන්නේ අවදානම තියෙන කලාප. ඒකට කොච්චර දුරට ව්‍යාප්ත වෙලාද කියලා රටක් විදිහට අපි ගත්තාම නොවැම්බර් මැද ඉඳලා දෙසැම්බර් මැද වෙනකොට ඉතාම ශීඝ්‍ර ව්‍යාප්තියක් අපිට පේන්න තියෙන රතු කලාප කොහොමද ව්‍යාප්ත වෙන්නේ. ඒ හින්දා ගමන් කරන දිශාව පැහැදිලි. එතකොට දැන් මේක අපි තව හොඳ කරගන්නවද නරක කරගන්නවද කියලා තීරණය වෙන්නේ මේ මොහොතේදී අපි පොදුවේ ගන්න තීරණ අපි සාමූහිකව ගන්න සමහර තීරණ තියෙනවා වෙන වශයෙන් එක බලධාරීන් ගන්න තීරණ තියෙනවා මේ සියල්ලේ සාර්ථකත්වයක් එක්ක. දැන් ඔබ අහපු ප්‍රශ්නෙට ගියොත් එහෙම අපිට ඇත්තටම අපේ කේන්ද්‍රයේ තිබුණේ බස්නාහිර පළාත. තාමත් අපේ කේන්ද්‍රයේ තියෙන දැනටත් අපිට සමස්තයක් විදිහට වාර්තා වෙන රෝගීන්ගෙන් 70%කට වැඩි ප්‍රමාණයක් 75කට ආසන්න ගාණක් බස්නාහිරෙන් තමයි එන්නේ. ඔබ කියූ පරිදිම හැබැයි කොළඹ දිස්ත්‍රික්කය තුල විශේෂයෙන් කොළඹ නගර සභා සීමාව ඇතුලේ ඒ වාර්තා වෙච්ච රෝගීන් ගානේ යම් බැලුමට අඩුවීමක් අපිට තියෙනවා. අපිට පේන්න තියෙනවා දැන් සමහර දවස් තිබුණා අපිට නොවැම්බර් දෙසැම්බර් මුල හරිය එහෙම කොළඹ නගර සභා සීමාවෙන් විතරක් දෛනිකව රෝගීන් 300 350 වාර්තා වෙච්ච දවස් තිබුණා. දැන් ඊයේ පෙරේද අපි ගත්තාම ඒ තත්ත්වය යම් මට්ටමකට වෙනස් වෙලා තියෙනවා. ඒතර එතෙන්දී කොළඹ නගර සභාව පැත්තෙන් පැහැදිලි කිරීමක් වෙන්න ඕන. ඇත්තටම අර කලින් අපි PCR කරපු ඒ ධාරිතාවෙම දැන් කරනවද? එහෙම නැත්නම් PCR වල අඩුවත් එක්කද මේ අඩුව ඇති වෙලා තියෙන්නේ. දැන් මොකද ඊයේ දවස්වල අපි PCR ධාරිතාව ගත්තාම අපි 15000කට එහා පැත්තේ දිගටම කරමින් හිටියා. නමුත් පහුගිය සතිය තුල අපි ආයි දකිනවා 10000 12000 13000 ඒ වගේ අර ධාරිතාව ඉක්මවල ඒ කියන්නේ ධාරිතාව අඩු වෙලා ධාරිතාව සීමාවට ළඟා වෙන්නේ නැතුව ඊයේ දවස්වල 11000 ගානක් තමයි මම දැකපු විදිහට වාර්තා වෙන්නේ. ඒතර මේකත් එක්කද රෝගීන් ගාන අඩු වෙලා තියෙන්නේ.
ඒ වගේම මේ ඇත්තටම අඩු වුණාට අපිට තැන් තැන් වල පොකට්ස් විදිහට ඒ කියන්නේ එක එක ප්‍රදේශ විදිහට දැන් ඔය අපි දැක්කා එක්තරා ප්‍රදේශයක් අපි පාරවල් විදිහට වහන්න සිද්ධ කරා හුදකලා කරන්න සුදුන නගර සභා සීමාව ඇතුළේ. ඒ වගේ අපිට පොසිටිව් වෙන පොකට්ස් අපිට හම්බ වෙනවා. අනිත් පැත්තෙන් කොළඹින් එළියට මේ අවදානම ටිකෙන් ටික කොළඹ නගර සභා සීමාවෙන් එළියට මේ අවදානම යනවා කියන එක හොඳටම පැහැදිලි වෙනවා අවිස්සාවෙල්ල පැත්තේ මේ වෙනකොට මතුවලා තියෙන තර්ජනයත් එක්ක. අපි ගොඩක් දෙනෙක් දැන් මේ මාසේ ආරම්භ වෙනකොට අපි හිතුවේ නෑනේ අවිස්සාවෙල්ලේ මෙහෙම ක්ලස්ටර් එකක් හැදෙයි කියලා පොකුරක් හැදෙයි කියලා. දැන් ඊගාවට ඇහැලියගොඩ ප්‍රදේශයේ ලොකු පොකුරක් නිර්මාණය වෙලා තියෙනවා. ඊගාවට එතනින් එහා පැත්තේ කොළඹ මායිමේ තියෙන දෙහියෝවිට රුවන්වැල්ල ප්‍රදේශය තුල රෝගීන් දෛනිකව වාර්තා වෙමින් තියෙනවා. එතකොට මේ අර බස්නාහිර පළාතේ මායිම ආශ්‍රිත රෝගී පොකුරු නිර්මාණය වීමේ තත්ත්වයක් මතුවලා තියෙනවා. ඉතින් විශේෂයෙන් මේ නිසා අර මම නගර අතර සංචාරන සීමා ගැන දිගටම කතා කළේ. ඒ වගේම තමයි සංචාරක කර්මාන්තය ගැනත් අපි කතා කරනකොට අපි දැන් මොන සැලසුම් හැදුවත් මොන උත්සාහ ගත්තත් අපේ රට කොවිඩ් දර්ශකවල දවස ගානේ උඩට ආවොත් දැන් අපි ඔක්තෝබර් මාසේ නොවැම්බර් මාසේ වෙනකොට අපි හිටියේ 147 වෙනි තැන දර්ශකවල. දැන් ඒක අපි 95 වෙනි තැනට ආවා දැන් සති දෙකකට. දැන් ඒක තව එහාට ගිහිල්ලාද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඒතකොට මේ අපේ වෙන සංචාරකයන්ට යන පණිවිඩය අපේ රටේ කොවිඩ් පාලනය කරපු රටක්ද නැත්නම් කොවිඩ් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන රටක්ද? ඒතකොට අපි මොනතරම් ලිහිල් කළත් මොනතරම් සීමා ඉවත් කළා මේ සංචාරකයන්ට එන්න කියලා කිව්වත් ඒ අයගේ ආකර්ෂණය අපේ රටට ලැබෙන එකක් නැහැ. අපේ රට කොවිඩ් වලට ප්‍රසිද්ධ රටක් බවට පත් වුණොත්. ඒ නිසා විශේෂයෙන් මේ මොහොතේ ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. බලධාරීන්ට හරි තීරණ ප්‍රකාශ කිරීමේ ලොකු වගකීමක් තියෙනවා. ඒ දෙකම සමතුලිතව ගියොත් එහෙම අපේ සියලුම සැලසුම් අපි 2021 අවුරුද්දට කරගන්න පුළුවන්. නමුත් දැන් මේ මොහොතේදී අපිට යම් අවදානමක් මතුවලා තියෙනවා. අර බස්නාහිර තිබිච්ච අවදානම අනිත් ප්‍රදේශ වලට ව්‍යාප්ත වෙන විශේෂයෙන් සබරගමුවේ රත්නපුරේ ප්‍රදේශයේ කෑගල්ලේ දැන් රෝගීන් දෛනිකව වාර්තා වෙමින් තියෙනවා. ඊගොඩ නැගෙනහිර පළාතේ ලොකු අවදානමක් මතුවලා තියෙනවා. මුලින්ම කල්මුනේ සමන්තුරේ ප්‍රදේශවල දැන් මඩකලපු ප්‍රදේශයේ අවදානම තියෙනවා. ඊළඟට අපි ගත්තාම කුරුණෑගල ප්‍රදේශයේ හැමදාම අපිට රෝගීන් යම් ප්‍රමාණයක් වාර්තා වෙනවා. මහනුවර සහ වතුකරය ආශ්‍රිතව අවදානම දැන් ඊයේ දවස්වල මම හිතන්නේ 50කට වැඩි ගාණක් මහනුවර දිස්ත්‍රික්කයෙන් විතරක් වාර්තා වුණා. නුවරඑළිය දැන් සිරිපාදේ ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වෙනවා. එතකොට අපිට වෙනද විදිහටම ගියොත් එහෙම එතන මතුවෙන්න පුළුවන් තර්ජනය ගැන පැහැදිලි. ඒ හින්දා තමයි දිසාපතිතුමා මැදිහත් වෙලා කියලා තිබුණේ ජනවාරි මාසේ මේ වන්දනාවලට සීමා පැනවෙන්නේ කියන කාරණේ. ඊගාවට නුවරඑළියේ නිවාඩු නිකායතන ආශ්‍රිතව කොළඹින් යන ජනතාවනි හරහා එන්න තියෙන අවදානම ගැන නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා දිගටම පැහැදිලි කරලා තිබුණා, කරුණු දක්වලා තිබුණා. මෙන්න මේ කියන තත්ත්වයන් අපි හරියට අවබෝධ කරගෙන කටයුතු කළේ නැත්නම් මේ මම පෙන්නපු සිතියම දැන් දෙසැම්බර් මැද වෙනකොට නතර වෙලා තියෙන තැන ඔබට පැහැදිලි වෙයි. ඔක්තෝබර් මැද, නොවැම්බර් මැද, දෙසැම්බර් මැද මෙතන නම් මේ යන ට්‍රෙන්ඩ් එක මෙහෙම ගියොත් ජනවාරි මැද කොහෙන් කෙලවර වෙයිද? මම හිතන්නේ හොඳ කාරණාවක් එතුමා මතක් කළේ. ඔබ දන්නවා වෙන්නට පුළුවන්, නොදන්නවා වෙන්නට පුළුවන් කොවිඩ් ආසාදිතද කියලා අපි හිතා ගන්නට බැරි වෙන්නට පුළුවන්. නොහිතන වෙලාවක ඔබ කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනා ගන්නට පුළුවන්. මොකද මෙහි එක අවස්ථාවක් තියෙනවා. මොකද මේ රෝග ලක්ෂණ නොපෙන්වා කොවිඩ් ආසාදිතයින් අපේ සමාජයේ ඉන්නවා කියන කාරණාව අපි දැන් හොඳට දන්න කියන දෙයක් නිසා. සූදානම් වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගෙන් විමසන්නට. දැන් මේ උපුල් රෝහණ මහතාත් මතක් කළා දැන් මේ කොවිඩ් ආසාදිතයින් මිය ගියාට පසු මේ ඔවුන්ගේ සිරුරු ආදාහනය කරනවද, බොහොම දානය කරනවද කියන කාරණාව තවමත් අපේ රටේ නොවිසඳුණු ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් අද දවසේදීත් විශේෂයෙන්ම මාධ්‍ය තුලින් වැඩි වශයෙන් මේ පිළිබඳ කතා කරා. විවිධ අය විවිධ චෝදනා නගනවා. ඔබතුමාගෙන් මම අහන්න සූදානම් වෙන්නේ ඇත්තටම මොකක්ද මෙහි වඩාත්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය? මම හිතන්නේ චරිතා එතෙන්ට මම එන්නම් ඊට ඉස්සෙල්ලා මේ අපේ උපුල් රෝහණ මහත්මයා කියපු එක කාරණයක් මතු කරමින් විශේෂයෙන් අර ජනතාවගේ සහයෝගය ලබා ගැනීම. මොකද මම අර ආරම්භයේදී කිව්වනේ අපිට අමතක නොකළ යුතු කාරණා දෙකක් තියෙනවා කියලා. පළවෙනි එක ගෝලීය වසංගතයක් කියන එක, දෙක මේක මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් කියන එක අමතක කරලා වැඩ කරන්න බෑයි කියලා. ඒක තමයි එතුමා වෙනත් විදිහකට කිව්වේ. අපි දැන් මොකද අපි මහජන සෞඛ්‍ය ගැටලුව අපි දිනාගෙන ඉස්සරහට ගිය රටක්. අපි මහජන සෞඛ්‍ය ගැටලුව වලින් පරදිච්චට වඩා දිනපු රටක්. දැන් උදාහරණ විදිහට අපි පොලියෝ තුරන් කරලා තියෙන්නේ. සරම්ප, මැලේරියාව, ඊගව රුබෙල්ලා වගේ රෝග තුරන් කරපු රටක් විදිහට සහතික දිනාගෙන තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇගීමට ලක් වෙලා තියෙනවා. ඒතකොට කොවිඩ් කියන්නේත් මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒතකොට ඒකෙන්දී අපිට එක ජන කණ්ඩායමක් අමතක කළා, එක ප්‍රදේශයක් අමතක කළා, එක ආගමික කණ්ඩායමක් අමතක කළා. ඒ අයගේ සහයෝගය එපා කියලා අපිට ඉස්සරහට යන්න බෑ. අපි උත්සාහ කළ යුත්තේ ඒ තියෙන මතවාදමය තත්ත්වයන් වෙනස් කරමින්, ඒ කියන්නේ ඒවා අපිට හොඳ පැත්තට හරවමින් අපේ සෞඛ්‍ය මාර්ගෝපදේශات එක්ක ඉස්සරහට යන්න. දැන් ලෝකයේම අපි ගත්තාම
යම් රටක් කොවිඩ් පාලනයේදී සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා තීරණය කරන ප්‍රධාන සාධක 8ක් මේ වෙනකොට ජාත්‍යන්තරව පිළි අරන් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි දේශපාලන නායකත්වය හා ඒ අයගේ පූර්ව ක්‍රියාකාරීත්වය. ඒතර අපේ රට තුලත් ආරම්භයේ ඉඳන් මේ දක්වාම අතිකර ජනාධිපතිතුමාගේ ඉඳන් දේශපාලන නායකත්වය මේකට දක්වලා තියෙන කැපවීම සහ ඒ අය දීලා තියෙන මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා දීලා තියෙන ප්‍රතිපත්තිමය ඒ කාරණා ඉතාම වැදගත් වෙලා තියෙනවා. දෙවෙනි එක අර්බුද කළමනාකරණය සම්බන්ධයෙන් අපි දක්වලා තියෙන නිපුණතාවය. දැන් මෙතනත් අර්බුදයක්නේ. ඔබ කියන විදිහට එක කට්ටියක් බෝඩ් උස්සගෙන යනවා ආදාහණිය විතරයි කියලා. තව කට්ටියක් පාරට බහැලා බෝඩ් උස්සගෙන යනවා මේ භූමදානිය අපිට ඕනයි අයිතිය කියලා. ඒතර මේක අර්බුදයක්. ඒතර අර්බුද කළමනාකරණය කරගන්න රටක් කොච්චර දක්ෂ වෙනවද කියලා. ඒ සඳහා මොන වගේ යාන්ත්‍රණද හැදිලා තියෙන්නේ. යාන්ත්‍රණ කොහොමද ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් එක්ක තීරණය වෙනවා. දෙවෙනි කාරණේ. තුන්වෙනි එක පරිණත ජාතික සංස්කෘතික ආකල්ප. ඒ කියන්නේ අපේ හොඳ මැචුව ආකල්ප තියෙනවා නම් පරිණත අපි දැන් අපේ බෞද්ධ ජනතාව බෞද්ධ ආකල්ප තුල ගොනු වෙලා මේ ප්‍රශ්න දිහා බලනවා නම් මුස්ලිම් සහ වෙනත් ආගමිකයන් නම් ඒ අයගේ තියෙන පටුවේ ආකල්ප තුල ඉඳන් විතර නම් මේ ප්‍රශ්නේ බලන්නේ අපිට ඒ වගේ සංස්කෘතියක් තියෙන රටකට මේක ගැලවීමක් නැහැ. ඒතකොට ඒක තමයි තුන්වෙනි කාරණේ. ඊළඟට හතරවෙනි එක වෛද්‍ය පහසුකම් වල ගුණාත්මක භාවය සහ ප්‍රමාණාත්මක භාවය. ඒක අපි ඉස්සරහට කතා කරමු. අපේ පද්ධතිය තුල එක පැත්තකින් රෝහල් පද්ධතිය අනිත් එක රෝග ආවේක්ෂණ පද්ධතිය. මේ දෙකම හරි වැදගත් වෙනවා ඒකාකාරී විදිහට. දැනට අපිට ලොකු අභියෝගයක් නැහැ රෝහල් පද්ධතිය තුළ දැනටත් අපිට ඇඳම් ප්‍රමාණයක් හිස්ව තියාගෙන තමයි අපි ඉස්සරහට යන්නේ. නමුත් මේ විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරු දිගටම කතා කරන දෙයක් තමයි බිම් මට්ටමේ රෝග ආවේක්ෂණ ක්‍රියාවලියේ රිජුලේෂන් නිරත වෙලා ඉන්න පිරිස විදිහට මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරු මේ ආවේක්ෂණ ක්‍රියාවලියද එක රෝගියෙක් හම්බුණා කියන්නේ අපිට සමාජයට පේන්නේ එක්කෙනයි කියලානේ. නමුත් රෝහලට එක්කෙනයි තමයි. නමුත් PHI මහත්තයෙකුට මහජන සෞඛ්‍ය එක්කෙනෙක් නෙමෙයි එතන. එයා වටේට ආශ්‍රිතව සමහරට 50කට සමහර තැන්වල 100 200 හැදෙනවා. ඒතකොට මේ 100 200ම ආවේක්ෂණය කරන්න ඕනේ. ඒතකොට ඒ නිසා මේ වෛද්‍ය පහසුකම් වල ගුණාත්මක බව ප්‍රමාණාත්මක භාවය අනිවාර්ය සීමාකාරී සාධකයක් අපි දිනනවාද පරදිනවාට කියන්නේ. ඊළඟට පස්වෙනි කාරණේ තමයි රටේ ධනවත් බව. අපේ රටට කොච්චර සල්ලි තියෙනවද? මේකට කොච්චර මුදලක් යොදවන්න ඕනද? දැන් උදාහරණ විදිහට චීනේ වුහාන් වලින් ලෙඩ්ඩු දෙන්නෙක් අලුතෙන් ගිය සතියේ මතුවෙනකොට ඒගොල්ලෝ පළවෙනියට කරපු වැඩේ තමයි ලක්ෂ 8ක් PCR කරා. අපිට එහෙම කරන්න බෑනේ. අපේ රටේ අපේ ධනය සම්පත් සීමා සහිත. නමුත් අපි මතක තියාගන්න ඕන කාරණේ තමයි මේක ඇත්තට මේ මොහොතේ සෞඛ්‍යයට යොදවන මුදල ආයෝජනයක්. මේ ආයෝජනය අපි හරියට කළොත් තමයි අපිට අවසානයේදී ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් හොඳම ඒක ජාත්‍යන්තරයේ තියෙන අත්දැකීම තමයි අපිට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරපු විදිහට 2028 අවුරුද්ද වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ අභිබවා චීනයේ ලෝකේ බලවත්ම ආර්ථිකයට හිමි රට බවට පත් වෙනවා. මේ තියෙන තත්ත්වයන් යටතේ. ඒක අතරම 2033 අවුරුද්දේ තමයි වෙන්න තිබුණේ. නමුත් අවුරුදු 5කට කලින් දැන් චීනය එතෙන්ට යනවා. එතකොට ඇමරිකාව ගත්ත ක්‍රියාමාර්ග මොනවද? චීනයේ මේ රෝග පාලනයේදී ගත්ත ක්‍රියාමාර්ග ඒ දෙකේ වෙනස මොකද්ද? සාර්ථකත්වය කොහෙද කියලා පැහැදිලි. ඊළඟට 6 වෙනි එක ජනගණත්වය, ජනගහන ඝනත්වය. දැන් අර ඒක තමයි උපුල් රෝහණ මහත්තයා ඉතා පැහැදිලිව කිව්වේ මේ අඩු ආදායම්ලාභී සහ ජනගණත්වයේ වැඩි තැන්වල මේක හරි අමාරුයි පාලනය කරන්න. රටකත් එහෙම තමයි. දැන් අපි සමස්ත රටේම ජනගණත්වය වර්ග කිලෝමීටරයකට ජනගහනය 300ක් 350ක් වෙනකොට කොළඹ නගර සභා සීමාවේ එක 1000 ගාණක්. අටලොගම එක 1000 ගාණක්. ඒතකොට ඒ වගේ ප්‍රදේශ තියෙනවා හරි අමාරුයි. අර එක තැනකින් ව්‍යාප්ත වුණොත් පාලනය කරන්න හරි අමාරුයි. ජනතාවගේ සහයෝගයත් ලැබෙන්නේ නැත්නම් ඒක තව අමාරු වෙනවා. ඊළඟට රටේ විශාලත්වය 7 වෙනි සාධකය. ඒතකොට රටක් කුඩා වෙන්න මේක පාලනය කරන්න ලේසි වෙනවා. එහෙම පාලනය කරපු රටවල් තියෙනවා ලෝකේ පුරාම රෝගය ඇතුළට එන එකත් වළක්වලා විශේෂයෙන් දූපත් රාජ්‍යයන් ගණනාවක් රෝගී මේ වෙනකොට වාර්තා වෙන්නෙම නැති තැනට ගිහිල්ලා. 8 වෙනි එක අනෙකුත් වසංගත පාලනය කිරීමෙන් ලද අත්දැකීම්. දැන් අපි ඩෙන්ගු පාලනයෙන් අපි ලද අත්දැකීම්. මොකද මේකත් මහජන සෞඛ්‍ය ගැටලුවන්නේ. ඒතර අපිට කලින් තිබිච්ච අපි සරම්ප රෝග පාලනයට අපි වැඩසටහන් කළා. ඒ වයින් අපිට ඕන තරම් අත්දැකීම් තියෙනවා. අපේ රටේ ඇතුළේ තරම් මේ සම්බන්ධ එක්ස්පර්ට්ස්ලා ඉන්න විශේෂඥයෝ ඉන්න රටක් ලෝකේ ගොඩක් රටවල් වල නැහැ. අපේ කලාපේ ඩෙන්ගු ලොකු ප්‍රශ්නයක් වෙනකොට එක්ස්පර්ට්ස්ලා අපේ රටෙන් තමයි ඒ අය ගන්නෙ. ඒතර ඒ නිසා මේ අත්දැකීම් පිළිබඳ ගැටලුවක් නැහැ. මෙන්න මේ කියන සාධක සේරමත් එක්ක තමයි අපිට කතා කරන්න වෙන්නේ. ඔබ අහ ප්‍රශ්නෙට මම ආවොත් මේ උත්තරේට මෙන්න මේ කියන කාරණාත් එක්ක මහ ජනතාවගේ සහයෝගය දිනාගෙන අපි ඉස්සරහට යන්නේ කොහොමද කියලා තීරණය කරන්න ඕනේ. ඒ නිසා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ විදිහට අපි ආරම්භයේ ඉඳන් අද දක්වාම මේ සම්බන්ධයෙන් අපේ මතය පැහැදිලිව කියලා තිනවා. අබමල් රේණුකින්වත් වෙනස් වෙලා නැහැ. අපි කියලා තියෙන මේක මේ ආදාහනයේද භූමදානයේද කියන ප්‍රශ්න විතරක් නෙමෙයි අනිත් ප්‍රශ්නවලදී විශේෂඥ මතයට තැන දීලා කටයුතු කරන්න. මේ ආදාහන භූමදාන ප්‍රශ්නේදී අපි මාර්තු මාසේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට ලිපියකින් දැනුම් දුන්නා මේක අනාගතයේදී ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා මේ යන විදිහ. ඒ නිසා කරුණාකරලා බහුවිධ විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්න කියලා. ඒ කමිටුව සංවිධිය පවා අපි යෝජනා කළා.
ඒක ඇතුලේ වසංගත රෝග විද්‍යාඥයන් ඉන්න ඕන. ඒක ඇතුලේ සුද්ධ ජීව විද්‍යාව, වෛරස් වේදී පිළිබඳ විශේෂඥයන් ඉන්න ඕන. අධිකරණ ශාස්ත්‍රය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ඉන්න ඕන. ඊට අමතරව සමාජ විද්‍යාව, මොකද සමාජ ප්‍රශ්නයක් මේක සමාජ විද්‍යාඥයන් ඉන්න ඕන. ඒක පොළව පිළිබඳ ප්‍රශ්නයක්. ඒතර භූගර්භ විද්‍යාව, ජල මූලාශ්‍ර පිළිබඳ විශේෂඥ. මේ සියලු දෙනාගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් කරහා එන තීරණයට ගරු කරන්න අපි හැමෝම දැනගන්න එපා. ඒ තීරණය දේශපාලඥයන්ගේ කටෙන්වත් පුද්ගලයෙක් විදිහට මගෙන් හරි තව කෙනෙක්ගේ කටෙන්වත් පිට වෙනවට වඩා සාමූහිකව ඒ කණ්ඩායමට වගකීමක් පැවරලා තියෙනවා නම් ඒ කණ්ඩායම ඒක තවත් ප්‍රමාද කරන්නේ නැතුව මේ තීරණය මේකයි කියන එක රටට ඉදිරිපත් කළා නම් ඒකනේ මේ ප්‍රශ්නේ නිරවුල් කරන්න තියෙන හොඳම විදිය. දැන් මේ නිරෝධායන නීතියත් උල්ලංඝනය කරමින් අද මම දැක්කා ජනාධිපති ලේකම් කාර්යාලයේ ගාව එක කට්ටියක් ඇවිල්ලා උද්ඝෝෂණය කරනවා, තව කට්ටියක් බේරුවල උද්ඝෝෂණය කරනවා. මේක නෙමෙයිනේ මේ ප්‍රශ්න විසඳ ගන්න තියෙන ක්‍රමය. මේ හරහා ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. තව ප්‍රශ්න ඔඩු දුවනවා අතර ජන කණ්ඩායම් අතර ගැටුමක් නෙමේ නිර්මාණය වෙමින් තියෙන්නේ මතිමතාන්තර විදියට හරි. ඒ නිසා විශේෂයෙන්ම අපි යෝජනා කරන්නේ මේ එක්ස්පර්ට් කමිටියක් පත් කරලා තියෙන්නේ. එක්ස්පර්ට් කමිටියේ ඉන්න සමහරු වෙනම ඇවිල්ලා රටට අදහස් දක්වන්න නෙමෙයි. සාමූහිකව කතා කරලා ඒ සියලු දෙනා එකතු වෙලා ඒ අයගේ තාක්ෂණික වාර්තාව රජයට බාර දෙන්න. දෙවෙනි කාරණේ තමයි ඒ අය පැහැදිලිවම ඒ අයගේ කටින් ඒ හඬ දෙන්නේ. ඒක දේශපාලඥයන් කටින් එළියට එනකොට ජනතාව අතර අනිවාර්යයෙන්ම ભેද බින්නතා ඇති වෙනවා. පක්ෂ විදියට අපි බෙදිලා නින්නේ. ඒතකොට මේ පක්ෂ දේශපාලනයත් එක්ක මේක සමහරු වාසියට යොදා ගන්නවා, සමහරු අනිත් පැත්තට මේ ඉදිරි ඡන්ද බලාගෙන වැඩ කරනවා. ඒක නෙමෙයි විය යුත්තේ. ඒ නිසා විශේෂයෙන් මේ විශේෂඥයන්ට තැන දීලා තියෙනවා, විශේෂඥයන් පත් කරලා තියෙනවා. ඒ අයගේ වගකීම තමයි කරුණා කරලා තවත් ප්‍රමාද කරන්නේ නැතුව මේක තවත් ඔඩු දුවන්න දෙන්නේ නැතුව තමන්ගේ තාක්ෂණික තීරණ රටට ඉදිරිපත් කරන අනිත් පැත්තෙන් ජනතාවගේ වගකීම තමයි ඒ තීරණයට ගරු කරන්න. මොන ආගමට අයත් වුණත් මොන ජාතියට අයත් වුණත් ඒ තීරණයට ගරු කරන්න. හැම දේශපාලන පක්ෂයක්ම මේ තීරණයට ගරු කරන්න. ඒක තමයි අපේ ඉල්ලීම. හොඳයි, මම හිතන්නේ මේ ගැන ගැටලු ප්‍රශ්න තියෙන බොහෝ දෙනෙකුට මම හිතන්නේ හිතන්නට කල්පනා කරන්න බොහෝ දේවල් එතුමගේ කතාවෙන් පැහැදිලි වුණා. ඉතින් මේ කොවිඩ් මරණ ගැන කතා කරද්දී මම වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගෙන් විමසන්න සෝදානම් වෙන්නේ මේ කොවිඩ් මරණ ගැන සමාලෝචන වාර්තාව ගැනත් පහුගිය දවස්වල වගේම තාමත් කතා බහට ලක් වෙනවා. අද දවසේදීත් මේ පිළිබඳව යම් කතා බහක් ලක් වුණා. මොකක්ද මේ අලුත්ම තත්ත්වය මේ කොවිඩ් මරණ ගැන තියෙන මේ සමාලෝචන වාර්තාව ගැන? මම හිතන්නේ අපි තමයි මුලින්ම රජවැන්දානික සංඝ විදියට මේ මරණ විශේෂයෙන් මේ නිවාසාශ්‍රිතව මරණ සිදුවීම අපි දැක්කේ නැහැ අපේ පද්ධතියට හොඳ දෙයක් සිද්ධ වෙන්නේ කියලා. විශේෂයෙන් ජනතාව අතර තියෙන මේ පද්ධතිය කෙරෙහි විශ්වාසය පිළිබඳ ගැටලු අපි දැක්ක සමහර අවස්ථාවලදී. ඒ හින්දා දැන් මාස 2-3කට ඉස්සෙල්ලා අපි තමයි මුලින්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට යෝජනා කළේ. මොකද අපිට අත්දැකීම් තියෙනවා මේ මරණ සමාලෝචන සම්බන්ධයෙන්. අපි මාතෘ මරණ සමාලෝචනය ප්‍රශාසන සිද්ධ කිරීම හරහා තමයි අපි රටක් විදිහට ලෝකයේ තුල මේ වෙනකොට අපේ කලාපයේ විශේෂයෙන්ම මාතෘ මරණ අඩුම රටක් බවට පත් වෙලා තියෙනවා. ඊගාවට අපි ඩෙන්ගු මරණ සමාලෝචනයක් කරන බොහෝ තැන්වල. ඒ හරහා අපි ඩෙන්ගු මරණ අඩු කරගෙන තියෙනවා. ඒතකොට ඒ වගේ මෙතෙන්දිත් කොවිඩ් මරණ සමාලෝචනයක් සිදුවිය යුතුයි කියන එක අපි යෝජනා කළේ. ඒ සඳහා විශේෂඥ කමිටුවක් පත් කළා. ඒ අතුරු වාර්තාවක් බාර දුන්න බව අපි දන්නවා. නමුත් එතනින් පස්සේ දෛනිකව මේ සිද්ධ මරණ සම්බන්ධයෙන් ඒ අයගේ නිර්දේශ සහ සමාලෝචන වාර්තා දෛනිකව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වලට ලැබෙනවද? ඒකේ ප්‍රතිඵල මත යම් තීරණ ගන්නවද කියන එක සම්බන්ධයෙන් අපිත් හරියටම දැනුවත් නැහැ. නමුත් අපි විශේෂයෙන්ම මේ රෝගය සම්බන්ධයෙන් සැලකීමේදී විශේෂයෙන්ම අපේ අවධානය මේ රෝගයට මෙතරම් ලැබෙන්න හේතුවක් තමයි මේ රෝගයේ තියෙන මරණ සංඛ්‍යාව. ඒකට අපි මේ රෝගයේ ස්වභාවිකව ගලන්නේ කොහොමද කියලා, ස්වභාවිකව කොහොමද යන්නේ කියලා අපි ගත්තාම චවිකා මේ රෝගීන් 100ක් ගත්තොත් එහෙම පැහැදිලිවම ලෝකයේ තියෙන මේ දක්වා ඔප්පු වෙලා තියෙන දත්ත සහ විශ්ලේෂණය කරන සංඛ්‍යා ලේඛන එක ගත්තාම 80කට ආසන්න ප්‍රමාණයක් 100ක් ගත්තොත් 80කට ආසන්න ප්‍රමාණයක් එක්ක රෝග ලක්ෂණ නැහැ. එහෙම නැත්නම් ඊටා කුඩා රෝග ලක්ෂණ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. තමන්වත් දන්නේ අඩුම ගානේ පැරසිටමෝල් පෙත්තක්වත් ඕන වෙන්නේ නැහැ. ඒව අතරමැදි මධ්‍යස්ථානයකට දාලා ඒව බලා ගන්න එක තමයි අපි කරන්නේ. හොඳ වෙලා දවස් 14න් ගෙදර යනවා. ඒ පිරිස තමයි අති බහුතර 80%. ඊළඟට ඉතුරු 120න් 15%කට විතර යම් රෝග ලක්ෂණ ප්‍රමාණයක් මතුවෙනවා. යම් උණක් තද උණක් වෙන්න පුළුවන්, උගුරේ ආසාදන තත්ත්වයක් වෙන්න පුළුවන්, ගඳ සුවඳ දැනෙන්නේ නැති වෙන්න පුළුවන්, වියලි කැස්සක් එන්න පුළුවන්. ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන් 15%කට. ඒතර ඉතුරු 5% තමයි සංකුලතා ඇති වෙන්නේ. ඒ සංකුලතා ගත්තාම හුස්ම ගැනීමේ අපහසුතාව උණ අඩු වෙන්නේ නැහැ. ඊගාවට ලේ විෂ වීමේ තත්ත්වය දක්වා යන්න පුළුවන්. ඒ වගේ තත්ත්ව සංකුලතා ඇති වෙන්න පුළුවන් 5%කට. ඒතර මේ 5%නුත් දැන් අපේ රටේ නම් 0.4ක් ලෝකේ සමහර රටවල 2.3 වගේ සමහර රටවල 4.5 සීමාවට ගිහිල්ලා තිනවා. මරණ ප්‍රමාණය සිද්ධ වෙන්නේ ඒ ප්‍රමාණය. සමස්ත ලෝකේ ගත්තාම 2.2ක විතර මරණ ප්‍රමාණයක් තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි මේක ස්වභාවික. ඒ හින්දා මේ රෝගය අර ප්‍රතිකාරයක් සම්බන්ධයෙන් අපි කතා කරනකොට අපි දැනගත යුතු බෙහෙත් නැතුව අඩුම ගානේ පැරසිටමෝල් පෙත්තක් නැතුව 80%ක් හොඳ වෙනවා. ඒ අය බලා ගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඒකෙන් අපි සාර්ථක ප්‍රතිඵල ලබලා තියෙනවා. ඒ හින්දා තමයි රටක් විදියට
මේ මොහොත වෙනකොට සමස්ත වාර්තා වෙච්ච රෝගීන්ගෙන් 80%කට එහා පැත්තේ අපි හොඳ කරලා ගෙදර යවලා තිනවා. ඒතකොට මේ සංඛ්‍යාලේඛන ගත්තාම ලෝකයේ මේකේ තියෙන දත්ත තමයි 70%කට ආස ගන්නත් තමයි හොඳ වෙලා ගෙදර කියලා තියෙනවා. අපේ 80%. ඒ වගේ මරණානුපාතය අපි 0.4 මට්ටමේ තියාගෙන ඉඳලා තියෙනවා. ඒතකොට දැන් මේ මරණ ගැන කතා කරනකොට අපි විශේෂයෙන්ම ලෝකයේ මරණ ගැන කතා කරනකොට ඇමරිකා එක්සත් ජනපදයේ දිහාට ප්‍රධාන ඇඟිල්ල දික්ුණාට දැන් ඇත්තටම අපි මරණ ගැන සැබෑ අවබෝධයක් ලබා ගන්න නම් ජනගහනය මෙච්චරකට කොච්චර මරණ වුණාද කියලා අපි බලන්න එපා. සමහර රටවල ජනගහනය පොඩි, සමහර ජනගහනය ගොඩක් තියෙනවා. දැන් අපි එහෙම ගත්තාම අපි සාමාන්‍යයෙන් මේ තියෙන දත්තත් එක්ක ගත්තාම ලෝකයේම දැන් ඇමරිකාවට සංඛ්‍යාව විදිහට ලොකුම ඇඟිල්ල දික් වුණාට ප්‍රධානම කේන්ද්‍රය එතන කියුණාට බෙල්ජියම තුල තමයි වැඩියෙන්ම දැන් යුරෝපීය රටක් වෙන බෙල්ජියම තුල ජනගහනය මිලියනයකට මරණ 1508ක් වෙලා තියෙනවා. ඒතර තව යුරෝපීය කුඩා රාජ්‍යයක් වෙන සෙන් මෙරිනෝ වල 1443ක්. ඒතර ඇමරිකාවේ මිලියනයකට 885ක් තමයි මරණ සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර ඇත්තටම ගත්තාම ඇමරිකාවට වඩා මරණ අනුපාතයේ විදිහට ගත්තාම එංගලන්තයේ උඩින් ඉන්නවා 912ක්. අපි ඉන්නේ බොහොම අඩු මට්ටමක මිලියනයකට මරණ 8ක් 9ක් 8.6ක් තමයි අපේ රේට් එක තියෙන්නේ. ඉතාලම පහළ දන. ජපානයේ දැන් මේක 19ක්. දැන් අපි හිතන්න ඕනේ දැන් අපේ රටේ මිලියනයකට මරණ 8.6යි. ජපානයේ 19ක්. ඊගාවට දකුණු කොරියාවේ අපි හොඳටම රෝග පාලනය කරපු රට 11ක්. මිලියනයකට මරණ 11ක්. අපේ 8යි. ඊගාවට චීනය තමයි අපිට පහලින් ඉන්නේ මිලියනයකට මරණ 3යි. තායිලන්තේ 0.9යි. එතකොට දැන් මේ සියල්ල හරහා පේනවා අපි මරණ යම් මට්ටමකට අපේ මිනිසුන්ගේ තියෙන ප්‍රතිශක්තියත් එක්ක අපේ පද්ධතියේ තියෙන ශක්තිමත් භාවයත් එක්ක මරණ අඩු කරගෙන ඉස්සරහට ගමන් කරමින් තියෙනවා. නමුත් අපි තාමත් අපි විශ්වාස කරනවා දැන් සමස්ත මරණ 191ක් වෙලා තියෙනවනේ. මේකෙන් යම් මරණ ප්‍රමාණයක් අපිට වළක්ව ගන්න තිබිච්ච මරණ. ඒක තමයි ඇත්ත. ඒක තමයි යථාර්ථය. ඒ නිසා අපි විශේෂයෙන් මේ හැම මරණයකින්ම අපිට ගන්න පාඩමක් තියෙනවා. ගෙදර මිනිස්සෙක් මැරුණා නම් ඒකට බලපාපු හේතු මොනවද? කොහෙද ප්‍රමාද වෙලා තියෙන්නේ? ගෙදෙද්දිම ප්‍රමාද වුණාද? රෝහල් ගත වෙන මොහොතේදී ඒ අතරතුරේ ප්‍රමාදයක්ද නැත්නම් රෝහලට ආවට පස්සේ රෝහල තුලදී ප්‍රමාදයක් සිද්ධ වෙලාද? මේව වෙන වෙනම අරගෙන ඒ හරහා අවසානයේදී මරණ සංඛ්‍යාව අපිට අඩු කරගන්න තවත් අඩු කරගන්න අපිට පුළුවන්කම ලැබුණොත් ඒ හරහා තමයි අපි රටක් විදිහට හොඳ තැනකට යන්නේ. මොකද ඇත්තටම ගත්තාම මරණ කියන සාධකය සහ සංකූලතාවයේ 105 අයින් කළාට පස්සේ මේක සාමාන්‍ය හෙම්බිරිස කැස්සන්නේ. ඒතකොට ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ මේ සංකූලතාවය. දැන් මෙතන ප්‍රශ්නේ වෙන්නේ චවිකා ආරම්භක අවස්ථාවේදී කවුද මැරෙන්නේ කියලා අපිට තීරණය කරන්න බෑනේ. ඒ හින්දා තමයි හැමෝටම අපිට අවධානයක් දෙන්න වෙලා තියෙන්නේ. දැන් වෙන ඇමරිකාවේ වගේ රටවල් වල පවා ඒ අයගේ සෞඛ්‍ය පද්ධතිය ඒගොල්ලෝ මේ මට්ටමින් හරි තියාගන්නේ. ඒ අය දෙන උපදේශ තමයි හුස්ම ගන්න අමාරු වුණාට පස්සේ ස්පිරිතාලෙ එන්න කියලා. කියන්නේ රෝග ලක්ෂණ පොසිටිව් වුණාට ස්පිරිතාලෙට ගන්න නැහැ. ගෙදර තමයි තියන්නේ. අපි එහෙම කළා නැහැනේ. අපි පොසිටිව් වෙන හැම කෙනාම අපේ රැකවරණය ඇතුළට ගන්නවා. අතරමැදි මධ්‍යස්ථානයකට අරගෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයකට අරගෙන අවශ්‍ය මැදිහත් වීම දෙනවා. ඒ විදිහට ගමන් කිරීම හරහා තමයි අපි මරණ අඩු කරගෙන තියෙන්නේ. එතකොට එතෙන්දී විශේෂයෙන් නිවාස ආශ්‍රිතව සිද්ධ වෙන මරණ සංඛ්‍යාවත් ආරම්භයට වඩා අපි අඩු කරගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන් මරණ සිද්ධ වෙන තැන් ටික අපි ගත්තාම ජනගණත්වයේ වැඩි තැන්වල මරණ වැඩියෙන් සිද්ධ වෙනවා කියන එක තමයි දැනට ඔප්පු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මරණ සඳහා අවදානම් සාධක ගත්තාම වැඩිහිටි ජනගහනය සමස්ත මරණ වලින් 67%ක් විතර සිද්ධ වෙලා තියෙන්නේ අවුරුදු 60ට වැඩි අය අතර. එතකොට ඒ නිසා විශේෂයෙන්ම මේ මොහොතේදී අපි වැඩිහිටි කණ්ඩායම් ටික අවදානම් සාධක ටික දැන් මේ ඉදිරියේදී එන්නත ගැන කතා කරනවා නම් ඒ අයට එන්නතේදී ප්‍රමුඛතාවය ලබා දෙන එකේ වැදගත්කම පැහැදිලිනේ. එතකොට අපිට අනිවාර්යයෙන් මරණ සංඛ්‍යාව අඩු කර ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මරණ කළමනාකරණය කර ගැනීම ඕනම රටක මේ පද්ධතියේ ශක්තිමත් ඉදිරියට ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තියෙනවා. අපි දැනට ඒක හොඳට කරමින් ඉන්නවා. තව හොඳට හැබැයි කරන්න පුළුවන්. හොඳයි මම හිතන්නේ මේ ආසාදිතයින් ගැනත් අපිට පොඩ්ඩක් කතා කරන්න ඕන නිසා මම අහන්නට කියලා හිතුවා. දැන් මේ ඔබතුමන්ලා ටිකක් වැඩි අවධානයක් කරපු දෙයක් තමයි මේ ඇන්ටිබොඩි පරීක්ෂාව. ඇයි මේ තරම් මේ පරීක්ෂාව වැදගත් වෙන්නේ? චවිකා මෙතෙන්දී විශේෂයෙන් මේ පරීක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳ මාර්ගෝපදේශ කාලෙන් කාලට යාවත් කාලීන කරන්න කියන එක තමයි අපි කිව්වේ. ඒ කියන්නේ මේකේ ටෙස්ටිං ඇල්ගොරිතම් එකක් කියන එකක් අපි හැදෙන්න ඕන ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය ඇතුලේ අපි මොන පරීක්ෂණේ මොන තැනටද යොදාගන්නේ. දැන් අපි දැනට පරීක්ෂණ දෙකක් පාවිච්චි මුලින් අපි PCR එක විතරයි. තාමත් ලෝකයේම ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් ටෙස්ට් එක එහෙම නැත්නම් ලෝකයේම පිළිගත් පරීක්ෂණ ක්‍රමවේදය තමයි PCR. නමුත් ඊට අමතරව දැන් අපි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් පාවිච්චි කරන එක ශනික ප්‍රතිදේහ ජනක පරීක්ෂාව. ඔබ අහන්නේ ප්‍රතිදේහ පරීක්ෂාව ඇන්ටිබොඩි ටෙස්ට් එක. ඒකත් ලෝකයේ සමහර රටවල් වල විශේෂයෙන්ම අපිට ඒක පාවිච්චි කළ යුතු තැන් තියෙනවා. ඒ තැන් වල පාවිච්චි කරනවා. නමුත් ලංකාවෙත් ඒක පාවිච්චි කළාට ඒක ලොකු ප්‍රමාණ වලින් පාවිච්චි වෙන්නේ නැහැ. විශේෂයෙන්ම දැනට අපි ප්‍රධාන වශයෙන්ම ඇන්ටිබොඩි ටෙස්ට් එක MRI ආයතනය තුල කරමින් ඉන්නවා. මේ රෝග ලක්ෂණ සහිත PCR එක දිගටම පොසිටිව් වෙන සමහර රෝගීන් පිරිසක් ඉන්නවා. ඒතකොට ඒ අය රෝහලෙන් නිදහස් කිරීමේදී ඇන්ටිබොඩි ටෙස්ට් එක බලනවා. ඇන්ටිබොඩි ටෙස්ට් එක කියන්නේ මොකක්ද කියලා අපි පැහැදිලි කරගත යුතු නිචාවික. ඇන්ටිබොඩි කියලා කියන්නේ ප්‍රතිදේහ. ඒතකොට ප්‍රතිදේහ කියන්නේ අපි ලෙඩේට ඔරොත්තු දීලා ප්‍රතිදේහ අපේ ඇඟ ඇතුළේ හැදෙන්නේ
ලෙඩේට අපි මුහුණ දීලා ඒ සටනින් අපි ජය ගන්නකොට ඇඟේ අපි ප්‍රතිශක්ති කරන පද්ධතිය ලෙඩේට විරුද්ධව සටන් කරලා ප්‍රතිශක්ති කරන පද්ධතිය ජය ගන්න මොහොතේදී ඒ වෛරසයට විරුද්ධව ඇඟේ තමයි ප්‍රතිදේහ හැදෙන්නේ. ඒත් ඇන්ටිබොඩි ටෙස්ට් එක පොසිටිව් කියලා වෙනවා කියලා කියන්නේ අපි ලෙඩෙන් ජය ගත්තා කියන එක. ඒ කියන්නේ අපි ලෙඩේ හොඳ වෙලා කියන එක. ඒ නිසා විශේෂයෙන්ම අපිට ප්‍රශ්න වෙන අවස්ථාවලදී ඇන්ටිබොඩි ටෙස්ට් එක අනිවාර්යෙන් අපිට අවශ්‍ය වෙන තැන් තියෙනවා. දැන් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශ තාක්ෂණික කමිටු තුල ඊළඟට අපිට ඇන්ටිබොඩි ටෙස්ට් එක හඳුන්වා දීම සම්බන්ධයෙන් යම් සංවාදයක් තියෙනවා. මේ ඊට වඩා පුළුල් ලෙස හඳුන්වා දීම සම්බන්ධයෙන් දැනට හැබැයි මට ලැබිච්ච ආරංචි අනුව දැනට හැබැයි අපි ඒ කරපු සීමිත ප්‍රමාණය පවා ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඇන්ටිබොඩිස් වල රියේජන්ස් වල ප්‍රශ්නයක් මේ මොහොතේ රට තුල මතුවලා තියෙනවා කියන එක තමයි ආරංචි වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ ඇන්ටිබොඩිස් සඳහා සාම්පල් ගැනීමේ ක්‍රියාවලියත් යම් මට්ටමකට අඩපණ වෙලා තියෙනවා. ඒ නිසා මේවා මේ විදිහට වෙන්නේ නැතුව මේ අපිට මේ සම්පූර්ණයෙන් ඇන්ටි රියේජන්ස් නැත් ඉවර වෙනකන් ඉන්න ඕනේ නැහැ රටක් විදිහට. ඒතකොට ඒවා ඇනෝම් කිරීම සම්බන්ධයෙන් යම් අකාර්යක්ෂමතාවයන් තියෙනවා. ඒවත් නිවැරදි කරගෙන ගමන් කළ යුතුයි. ඒ නිසා විශේෂයෙන් මේ තුනම පරීක්ෂණ තුනම යොදාගත යුතු තැන් මොනවද? ඒ තුන ඒකාබද්ධව ගන්න ඕන තැන් මොනවද? වෙන වෙනම කොහොමද පාවිච්චි කරන්නේ? ගැළපෙන පරීක්ෂණය මොකද්ද? කොතරම් කාලෙකින්ද කොයි අයට දෙක කරන්න ඕන කියන එක ඒ ටෙස්ටිං ඇල්ගොරිතම් එක හරහා කාලෙන් කාලට එක යාවත් කාලීන කරමින් රටට වඩා හොඳම පරීක්ෂණ ක්‍රමවේදයට යොමු වීම තමයි මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණේ වෙලා තියෙන්නේ. මං අහන්නට කැමති මොකද දැන් මේ පාසල් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්ින් තියෙන විශේෂයෙන්ම බස්නාහිර පළාතෙත් මොකද ඔබතුමාලගේ මතය? මම හිතන්නේ බස්නාහිර පළාතේ දැනට අපිට දින නියම කරන්න බැරි වෙලා තියෙනවා මේ තියෙන තත්ත්වයක් එක්ක. අනිත් පළාත්වල තමයි දැනට ආරම්භ කරන්නේ. මේ හැම එකේම අර චවික මම ඉස්සෙල්ලා කියපු විදිහට අවදානම ශුන්‍ය කරලා නෙමෙයිනේ අපි වැඩ කරන්නේ. අවදානම අවම කරමින් යන්නේ. ඉතින් ඒ තත්ත්වය යටතේ අනිවාර්යෙන් අපිට පාසල ආරම්භ කරන්න වෙනවා. මේ ඔන්ලයින් ක්‍රමයේ තියෙන අසාර්ථකත්වය විශේෂයෙන් මේ ග්‍රාමීය ප්‍රදේශවලට යනකොට අපි දිගටම දැක්කනේ ජනමාධ්‍ය වාර්තා කළානේ මේ ප්‍රායෝගික ගැටලු මොනවද කියලා. විශේෂයෙන් ඉතින් දරුවන්ගේ අධ්‍යාපනයේ දිගින් දිගට මේ විදිහට බාධා සහිත තත්ත්වයන් යටතේ මේ අතපසු කරන්න අපිට බැරි තත්ත්වයක් තමයි මතුවලා තියෙන්නේ. මොකද ලබන මාසේ ඊළඟ මාසේ වෙනකොට මේ ප්‍රශ්න ඉවර වෙනවා කියලා අපිට සහතිකයක් තියෙනවා. අපිට එතරම් කාලයක් බලාගෙන ඉන්න පුළුවන්. නමුත් කොවිඩ් එක ජීවත් වෙන්න අපි ඉදිරි අවුරුද්දද දෙකද තුනද ගත කරන්න කියලා අපිට දෙගිඩියාවක ඉන්න මොහොතක තවදුරටත් පාසල් වහගෙන ඉන්න එක විශේෂයෙන් අවදානම අඩු ප්‍රදේශවල වහගෙන ඉන්න එකේ කිසිම පදනමක් නැහැ. ඒ නිසා තමයි අර කිව්වේ අපිට මේක කළ හැකි. අපි හරියට මේ ආයතන ප්‍රධානීන් සහ දෙමාපියන්ගේ සහයෝගයත් අරගෙන සියලු දෙනා සාමූහිකව මේකට කටයුතු කරනවා. දැන් අර ගාමන්ට් එකක් ගැන කිව්වේ. දැන් අපිට හිතා ගන්නවත් බෑනේ සමහර තැන් වලට මේ වගේ 6000ක් ඉන්න තැන 200කින් අපි නතර කරගන්න පුළුවන් උනේ හැමෝගෙම කැපවීමත් එක්කනේ. මේක ජයගත හැකි අභියෝගයක්. විශේෂයෙන්ම ජය ගන්න අපිට මහ ලොකු මුදල් වියදම් කරලා කරන්න ඕන වැඩ නෙමෙයි තියෙන්නේ. මූලික සෞඛ්‍ය උරුපුරුදු වියදමකින් තොරව බොහොම සරලව කළ හැකි දෙයක්. අත්සෝදනයක ඊගාවට මුවාවරණයක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් සහතිකය ගන්න එක ඊගාවට පුළුවන් තරම් දුරස්ථභාවය පවත්වා ගැනීම. මේ තුනනේ අපි මේ මන්ත්‍රයක් වගේ ජප කරන්නේ. ඒතකොට මේ තුනට අනුගත වෙන්න කොහේ හරි තැනකට පුළුවන් නම් ඒ තැන අපි සාර්ථකව කොවිඩ් පාලනය කරගන්න පුළුවන්. ඒතකොට පාසල් පද්ධතිය තුල මේ තුනෙන් හැකිතාක් දුරට දැන් අපි දන්නවා ප්‍රායෝගික ගැටලු වෙනවා. ඒක තමයි පුල්රෝහණ මහත්මයා කිව්වේ දරුවෝ අතර මේ සමහර දේවල් බරපතල නැහැ නේ. විශේෂයෙන් ප්‍රාථමික පන්ති වලට යනකොට දැන් ප්‍රාථමික පටන් ගන්නවා. ඒ නිසා ඒවා අධීක්ෂණය කරන්න ගුරුවරුන්ට දෙමාපියන්ට ඒකෙදි දායකත්වයෙන් දරුවට ඒ සම්බන්ධයෙන් හරි දේ අවබෝධ කරලා දෙන්න ලොකු වගකීමක් තියෙනවා. ඒ තත්ත්වයට එක්ක අපිට විශේෂයෙන් බස්නාහිර පළාත් සම්බන්ධයෙන් දැන් යම් සංවාදයක නිරත වෙමින් තියෙනවා. අද දවස් තුලත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඉතින් ඉදිරියේදී එන තත්ත්වයට එක්ක විශේෂයෙන් මේ ජනතාවගේ වගකීම බලධාරීන් මේ මොහොතේදී ගන්න තීන්දුව తీරනත් එක්ක ඉදිරියේදී අපිට තියෙන සැලසුම මොකද අපස සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු මාසේ පවත්වන්න ඕන. ඒ තත්ත්වයටදී බස්නාහිර පාසල් ටික වහගෙන ඉඳලා බස් අපස සාමාන්‍ය පෙළ විභාගේ තියන්න බෑ. අපිට යම් කාල සීමාවක් ඇතුළත බස්නාහිරත් විවෘත කරන්න වෙනවා. ඒ සියල්ල තීරණය වෙන්නේ මේ මොහොතේ අපි ගන්න තීන්දුව తీරනත් එක්ක ජනතාවගේ හැසිරීමත් එක්ක කියන එක තමයි අපිට මතක් කරන්නේ. වැඩසටහන අවසන් කරන්නට කලින් මම හිතන්නේ වැදගත්ම ප්‍රශ්නයක් අහන්නට තිබෙනවා. දැන් මේ දවස්වල මුළු ලෝකෙම කතා වෙන්නේ එන්නත් ගැන. ෆයිසර් එන්නත, රුසියාවේ ස්පුට්නික් එන්නත, ඒ වගේම තමයි චීනයේ එන්නත. මේ එන්නත් විවිධ රටවල් දැන් තමන්ගේ රටවල ජනතාවට දෙන්නට පටන් අරගෙන තිබෙනවා. යුරෝපයත් පහුගියද ආරම්භ කරා මේ වැඩසටහන. අපේ රටේ දැන් කොහොමද කවදද මේ එන්නත අපිට ලැබෙන්නේ? අපි එන්නත ලබා දෙනකොට ප්‍රමුඛතාවය ලබා දෙන්නට සූදානම් වෙන්නේ කාටද? මම හිතන්නේ වැදගත්ම සහ අපි අවසානයේදී කතා කරලා වුණාට වැදගත්ම මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ. මොකද එන්නත පිළිබඳ ගැටලු තියෙනවා. එන්නත පිළිබඳ අපි නොදන්න දේවල් තියෙනවා. ඒ සේරම හරි. මොකද එන්නත සම්බන්ධයෙන් අපි ගත්තාම අතුරු ආබාධ මොනවද කියලා තාම අපි අධ්‍යයනය කරමින් ඉන්නේ චවිකා. ඊගාවට එන්නත මට දුන්නොත් එහෙම මට යම් ආරක්ෂාවක් ලැබුණාට මගෙන් අනිත් අයට රෝගේ ව්‍යාප්ත වීම කොතරම් මට්ටමකින් අපිට වළක්ව ගන්න පුළුවන් වේද කියලා අපි තාම දන්නේ නැහැ. ඊළඟට මට ලැබෙන ප්‍රතිශක්තිය මගේ ඇඟ ඇතුලේ කොච්චර කාලයක් අල්ලලා හිටියේද? කොච්චර කාලයක් මට එන්නතේ බලපෑම නිසා රෝගී වැළඳෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? සමහර විට මාස 5ක් 6ක් ගියාට පස්සේ නැවත ආයි බූස්ටර් ඩෝස් එකක් අපිට තව මාත්‍රාවක් දෙන්න වෙයිද? ඊට පස්සේ එන මධ්‍යම මට්ටමේ තියෙන. ඒ කොහොම වුණත් මේ මොහොතේදී අපිට මේ
මේ මාර්ගයේ මේ කොවිඩ් කියන මාවතේ යම් අපිට සංඥාවක් පේනවා නම් යම් එලියක් පේනවා නම් එලියක් දැල්විලා තියෙනවා නම් ඒ තමයි මේ එන්නත. ඒ නිසා තමයි එන්නත පිළිබඳ අපි වැඩිපුර කතා බහ කළ යුත්තේ. ආසන්නතම අවස්ථාවේ අපේ රටටත් මේ එන්නත ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් වී ඇත්තේ. දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සඳහා ජාතික සම්බන්ධීකරණ කමිටුවක් පත් කරලා තිනවා. ඒ කමිටුව යටතේ උප කමිටු 3ක් හදලා තිනවා. ඒකෙන් එකක් තමයි එක උප කමිටුවකට පැවරෙන වැඩක් තමයි ඔබ මතු කළේ. ඒ තමයි ප්‍රමුඛතාවය හදන එක. ඊගාව ලොජිස්ටික්ස් ටික හදන්න ඕන. ශීතදාමයේ ඇතුළු මේ ප්‍රවාහනය ඇතුළු මේ ටික ඊගාවට සෞඛ්‍යකාර මණ්ඩල පුහුණු කරන්න ඕන. ඊගාවට මේකේ පිරිවැය සම්බන්ධයෙන් අපි තීරණය කරන්න ඕන. දැන් අපි ගත්තාම රේන්ජ් එක ගත්තාම මේ අපි දැන් අවසන් අදියරට ආපු එන්නත් 10කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට දැන් මේ දක්වා ඉමර්ජන්සි අප්‍රූවල් යටතේ ඒ කියන්නේ හදිසි අනුමැතිය යටතේ ප්‍රධාන එන්නත් දෙකක් මේ වෙනකොට ඇමරිකාව එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 15කට ආසන්න ප්‍රමාණයක භාවිතා වෙමින් තියෙනවා. ඒතකොට ප්‍රයිස් රේන්ජ් එක ගත්තාම කියන්නේ මිල පරාසය ගත්තාම දැන් අඩුම මේ දැන් මේ අපිට දැන් අවසන් අදියරට ආපු එන්නත් වලින් මේ අඩුම මිල තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් එන්නත, ඇස්ට්‍රසෙනිකා එන්නත සාමාන්‍යයෙන් අපිට එක මාත්‍රාවක් රුපියල් 600කට වගේ මුදලකට ගෙන්නන්න පුළුවන්. ඒකට වැඩිම මිල තියෙන්නේ මොඩර්නා කියන එකේ රුපියල් 7000ක් විතර වෙනවා අපිට එක ඩෝස් එකකට යනවා රුපියල් වලින් ගත්තාම. ඒතර මේ මිල පරාසය සම්බන්ධයෙන් සහ ඒකේ මුදල සම්බන්ධයෙන් අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ අයගේ කොවැක්ස් වැඩපිළිවෙල යටතේ ඒක නොමිලේ එන්නත් ලබා දීම වැඩපිළිවෙල යටතේ සමස්ත අපේ රටේ ජනගහනයෙන් 120කට නොමිලේ මේ එන්නත දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ජනගහනය ගත්තාම මිලියන 4ක් 5ක් වගේ 4.4ක් වගේ තමයි 120ක් කියලා කියන්නේ. ඒකේ ප්‍රමුඛතාව ගත්තාම අනිවාර්යයෙන්ම අවදානම් කණ්ඩායම් වලට ප්‍රමුඛතාව දෙන්න ඕන මරණ වැළැක්වීම ප්‍රධානම අරමුණ වෙන හින්දා ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඉදිරිපෙළ වැඩ කරන සෞඛ්‍ය වෘත්තිකයන් ඊළඟ අනිවාර්යෙන් ප්‍රමුඛතා කාණ්ඩේ විය යුතුමයි. ඒ සම්බන්ධයෙන් දැනට එකඟතාවය පළ වෙලා තියෙනවා. ඊට පස්සේ ආරක්ෂකාංශ සහ ඉතුරු කණ්ඩායම් ටික අවදානම් කණ්ඩායම් සහ අපේ ශ්‍රම බලකාය විශේෂයෙන්ම දැන් අපේ ඇඟලුම් කම්හල් ඇතුළු කර්මාන්ත ශාලා තියෙනවා. ඒතකොට ඒ වගේ ප්‍රයොරිටි ඕඩර් එකක් අපේ තියෙනවා. ප්‍රමුඛතා ලයිස්තුවක් දැන් හදාගෙන යනවා. ඒක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒතකොට විශේෂයෙන්ම අර කියපු විදිහට 120කට තමයි නොමිලේ ලැබෙන්නේ. ඒතකොට තව 180ක් ඉතුරු වෙනවනේ. ඒතකොට සමස්ත රටේ රෝග ව්‍යාප්තිය යම් මට්ටමකින් පාලනය කරන්න සමූහ ප්‍රතිශක්තිය ඇති කරන්න නම් අඩුම ගානේ 60කට 70කට එහා පැත්ත දෙන්න ඕනේ. ඒතකොට ඒ හින්දා තමයි අර දැන් මේ වෙනකොට මුදල් අමාත්‍යාංශය තීරණය කරලා තියෙන්නේ විශේෂයෙන් ආසියානු සංවර්ධන බැංකුවත් සමග එකතු වෙලා සහන ණයක් අරගෙන ඉතිරි අය සඳහා මාත්‍රා මිලියන 25ක්. ඒ කියන්නේ සමස්ත දැන් මේකේ මාත්‍රා දෙකක් තියෙනවානේ. අද එන්නත දුන්නොත් සති 3කින් දෙවෙනි බූස්ට් එක දෙන්න ඕන. ඒ හරහා තමයි යම් ප්‍රතිශක්තියක් 90% 95කට එහා පැත්තේ ප්‍රතිශක්තියක් ඇති වෙන්නේ. ඒතකොට මිලියන 25ක් ඩෝසස් කියලා කියන්නේ මාත්‍රා මිලියන 25ක් කියලා කියන්නේ ජනගහනයෙන් මිලියන 12.5කට දෙන්න පුළුවන්. ඒතකොට අතන මිලියන 4.4යි මෙතන 12.5යි. කියන්නේ සමස්තයක් විදිහට අපි මේ ටික හරියට කළමනාකරණය කරගත්තොත් එහෙම අපිට මිලියන 17කට විතර දෙන්න පුළුවන්. කියන්නේ සමස්ත ජනගහනයෙන් 75කට එහා පැත්ත. ඒ හරහා රෝග පාලනය යම් මට්ටමකට කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ මොහොතේ කළ යුතු වැදගත්ම දේ තමයි ඒකට අවශ්‍ය වටපිටාව හදන්න. දැන් ජනාධිපතිතුමා මැදිහත් වෙලා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මැතිතුමා යටතේ කණ්ඩායමක් පත් කරලා තියෙනවා මේ රටවල් අතර සම්බන්ධීකරණය ඇති කළ මේක ගෙන්න ගන්න. හැකි ආසන්නතම අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමත් එක්ක අපේ රටට අවශ්‍ය එන්නත් ඔකේ ගෙන්න ගන්න අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙනකොට සකස් වෙමින් තියෙනවා. ඒක වඩා කාර්යක්ෂම කළා අපේ රට තුළටත් ආසන්නත මොහොතේදී මේ එන්නත ගෙන්න ගන්න. ඒ හරහා මේ සමාජය තුළ යම් විශ්වාසයක් ඇති වෙලා තියෙන එන්නත හරහා මේ රෝග පාලනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම මේ මොහොතේ අපි හැමෝගෙම ප්‍රමුඛම රාජකාරියක් බවට පත් වෙලා තියෙනවා රටක් විදිහට ගත්තාම. හොඳයි මම හිතන්නේ එන්නතක් ගැන ඔබට තියෙන ගැටලුවත් එතුමා බොහොම හොඳින් විසඳුවා. මේ වෙනකොට මොන වගේ වැඩපිළිවෙලක්ද අපේ රටේ තියෙන්නේ මේ එන්නත් ගෙන්වා ගැනීම සඳහා, ඒ වගේ මොන කාණ්ඩවලටද මේ එන්නත් ලබා දීම සඳහා වැඩපිළිවෙල සකස් කරමින් තිබෙන්නේ කියන කාරණාව එතුමා බොහොම හොඳින් පැහැදිලි කළා. ඉතින් අපි සූදානම් වෙන්නේ අද දවසේදී මහජන සේවය පිණිස වැඩසටහන මෙතනින් સમાપ્ત කරන්නට. අද අපි අවධානය යොමු කළේ ඔබව දැනුවත් කරන්නට මාතෘකාව ලෙසින් තෝරාගත්තේ COVID-19 හමුවේ රටේ වත්මන් තත්ත්වය සහ ඉදිරි අභියෝග පිළිබඳව. ඉතින් ඒක ඔබව දැනුවත් කරන්නට අද දවසේදී අපත් සමග එකතු වුණා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා. අයිබෝන් බොහොම ස්තුතියි ඔබතුමාට. මහජන සේවය පිණිසයි